අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ ස්වර්ණ වාහිනී නරඹන හැමෝටම අදත් ඔබ එකතු වී සිටින්නේ මහජන සේවයේ පිණිසයි වැඩසටහන සමගින් එකතු වන්න කියලා හැමෝටම මේ වෙලාවේ අපි ආරාධනා කරනවා වඩාත් කාලීන මාතෘකාවක් ඔස්සේ තමයි අද දවසේදීත් අපි ඔබව දැනුවත් කරන්නට සූදානම්ින් සිටින්නේ. COVID-19 හමුවේ මහජනතාවගේ වගකීම ඒ තමයි අද දවසේදී අපේ මාතෘකාව. මේ දවස්වල හැමෝගෙම අවධානයට කතාබහට ලක්ව තිබෙන මේ මාතෘකාව පිළිබඳව විශේෂයෙන් ජනතාවට වග කියන මාධ්‍ය ආයතනයක් විදියට ඔබව දැනුවත් කිරීමේ අභිලාෂයෙන් තමයි අද දවසේදී අපි මහජන සේවයේ පිණිසයි වැඩසටහනේ මේ මාතෘකාව තෝරාගත්තේ. ඉතින් මේ මාතෘකාව පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අද දවසේදීත් අපි විශේෂ ආරාධිත අමුත්තන් දෙදෙනෙකුට ඉතාමත්ම ගෞරවයෙන් අපි ආරාධනා කළා මහජන සේවයේ පිණිසයි වැඩසටහනට මේ COVID-19 හමුවේ මහජනතාවගේ වගකීම කොයිතරම්ද යන්න පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. මසූදානම් එම දෙපළව ඔබට හඳුන්වා දෙන්නට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාව අපි තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. අයිබෝන් කියලා ඔබතුමාව අපි පිළිගන්නවා. ඒ වගේම තමයි වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතාටත් අපි අද දවසේදී ආරාධනා කළා අපේ වැඩසටහනට. අයිබෝන් කියලා ඔබතුමාවත් අපි පිළිගන්නවා අද දවසේදී. ඉතින් මෙතෙන් සිට ඔබට එකතු වන්නට පුළුවන් මේ COVID-19 හමුවේ මහජනතාවගේ වගකීම මහජනතාව සතු කාර්යභාරය කුමක්ද කියන කාරණාව ඉතාමත්ම හොඳින් දැන කියා ගන්නට. 20 වසර ආරම්භ වෙලා මාසයක් දෙකක් ගත වෙලා යද්දී මුළු මහත් ලෝකයේම වෙලාගත් මේ COVID-19 වසංගතය අපේ රටටත් ආවා. මාසයක් දෙකක් ගත වෙලා යද්දී අපේ රටට ආපු මේ වසංගතය බොහොම සාර්ථකව පාලනය කරන්නට අපේ රටේ නායකත්වය ආරක්ෂකංශ ඒ වගේම සෞඛ්‍යංශ නිලධාරීන් බොහොම යහුසුලව දුරදක්නා නුවණින් කටයුතු කළා. ඒ නිසා තමයි අපිට ගෙවුණු මාස කිහිපයේදී කිසිම බයක් සැකක් නැතුව පාරට බැහැලා අපි සාමාන්‍ය ජීවිතය ගත කරනවා වගේ ගත කරන්නට හැකියාව ලැබුණේ. නමුත් ගෙවුණු සති කිහිපයේදී අපි කවුරුත් නොහිතපු වෙලාවක මේ COVID-19 වෛරසය ගැන අපිට අද වෙනකොට ආයෙත් කතා බහ කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මම මුලින්ම සූදානම් වෙන්නේ යුද හමුදාපතිතුමාගෙන් මේ කතාවට අපේ වැඩසටහනේ අද දවසේදී මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ගන්නට අපි ඔබතුමාගෙන් ඇහුවොත් දැන් මේ ටික කාලයක් මේ වසංගතය ගැන මුකුත්ම අපිට කතා කරන්න දෙයක් තිබුණේ නැති තරම්. නමුත් වසංගතය සාර්ථකව පාලනය කරාට පස්සේ ඔබතුමා ඇතුළු ආරක්ෂකංශ නිලධාරීන් සෞඛ්‍යංශ නිලධාරීන් හැම වෙලාවෙම ජනතාවට මතක් කරපු දේ තමයි අමතක කරන්නට එපා ඔබ ඔබේ වගකීම හරිහැටි කරන්න. එහෙම නැත්නම් මේ වසංගතය ආයෙත් අපිට එන්නට පුළුවන් කියලා. නමුත් කුමන හෝ තැනක යම්කිසි අඩුවක් වැරදීමක් සිදු වුණු නිසාවෙන් අද දවසේදී අපිට මේ ගැන කතා කරන්නට වෙලා තියෙනවා. ඔබතුමාගෙන් මම අහන්නට කැමතියි. ඇත්තටම මේ බ්‍රැන්ඩික්ස් පොකුර ගැන අද දවසේදී අපිට කතා කරන්නට වෙලා තිබෙනවා. මේ වසංගතය එතනින් ආපු නිසා දෙවෙනි වාරට. ඔබතුමා හිතන විදියට කොතනද අපිට මේ වැරදුනේ? කොතනද මේ අඩුව සිදු වුනේ? මේ වගේ දෙයක් අපිට කතා කරන්නට. ඔව් සවිකා දැන් මෙහෙමයි. කොහෙද අඩුව තිබෙන්නේ කියලා අහන්න එකපැත්තෙන් රටේ ජනතාව ඉතාමත් හොඳින් දන්නවා. අපිට ඔබතුමිය කිව් විදියට මෙතන මේ අවස්ථාවේ ආපු තැනට ඕනනම් යම් කිසි පුද්ගලයෙක් ඇඟිලි දික් කරන්න පුළුවන්. ඔව්. නමුත් එහාටත් කොහෙන්ද ආවේ කියන එකත් වැදගත් වෙනවා. ඉතින් ඇයි එහෙම එන්න උනේ කියන එක ඔක්කොම ඉස්සල්ලා අපි හිතලා බලන්න ඕනේ. ඔබතුමිය කිව්වාගේ මේ රටේ කොවිඩ් විශේෂයෙන්ම ඉස්සල්ලාම කාර්ය සාධක බලකායක් ජනාධිපතිතුමා විසින් ආරම්භ කරන්න යුද්ධම් පස්සේ ජනවාරි 27 වෙනිදා චීන කාන්තාවක් ලංකාවට එල්ල ඉස්සල්ලා තත්ත්වයක් ආවා. ඒක රටට දැනුන්නේ නැහැ. ඊට පස්සේ මාර්තු 11 වෙනිදා ආපු තත්ත්වයක් එක්ක අපි අප්‍රේල් 30 වෙනිදා විතර වෙද්දී දින 50ක් වැනි කෙටි කාලෙක අපිට හැකියාව ලැබුණා සමාජයේ නවත්ත ගන්න මේක. ඊට පස්සේ තමයි ආපහු මේ පොකුරු දෙකක් විශේෂයෙන් නාවික සහ මේ රැලි දෙකක් ආවේ. ඉතින් ඒ රැලි දෙක ආවන් පස්සේ ඒකෙත් අවසාන වශයෙන් කන්දල්කාඩු පොකුර අගෝස්තු මාසේ 2 වෙනිදා විතර එද්දී ඒකත් ඒ ආකාරයෙන් අවසන් වුණා. ඊට පස්සේ තමයි දැන් මේ මාස දෙකක් විතර කාලයකට පස්සේ ඔබතුමිය හරියටම කිව්වා වගේ තමයි මේ තත්ත්වය ඇති වුණේ. ඉතින් එදා මෙදා කාලෙස් තුර
ගැන අපි කල්පනා කරලා බැලුවම අපිට පේන්න තිබෙන්නේ අපි දන්නවා රටේ තිබ්බ වාතාවරණය. විශේෂයෙන්ම මේ රටේ ජනතාව අප්‍රමාණ කැපකිරීම කරලා තමයි මේ తත්වය රටේ ජනතාවගේ තුල මහ ජනතාව තුල සමාජය තුල තිබිච්ච කොවිඩ් නවත්ත ගන්න හැකියාව ලැබුණේ. මේ රටේ ජනතාව ශ්‍රේෂ්ඨ ජනතාවක්. මේ ජනතාව වෙනත් රටවල් වල අපි දකින ආකාරයෙන් මේ කෑකෝ ගහලා මේකට අවනතුන් නැහැ. හිටිය තත්ත්වයක් තිබෙන්නේ නැහැ. බොහෝම විනයක් සහිතව පසුගිය වතාවේ ඉතාමත් හොඳින් මේකට අනුගත වෙලා කිසි කෙනෙක් දන්නේ නැති වෙලා ආපු කොවිඩ් එකට අපිට කිසිම එක්ස්පීරියන්ස් එකක්වත් නැත්නම් ඒ පිළිබඳ අත්දැකීමක් පළපුරුද්දක් නොමැති තිබ්බ වෙලාවක අපේ ජනතාව ඉතාමත් හොඳින් මේකට අනුගත වෙලා මේකට කටයුතු කරන ලැබුවා. ඒ අවස්ථාවේදී අර අප්‍රමාණ කැපකිරීමුත් කරනු ලැබුවා. එතකොට කවදාක්වත් නැතුව ජීවිතේ ප්‍රථම වතාවට මේ රටේ ජනතාව නිවෙස් වලට වෙලා විතරක් ඉන්න වුණා. ඒවා කවදාක්වත් අපි අත්දැකපු නැති දේවල් ඉඳලා හිට ඇඳරි නීතියක් තිබ්බා කියලා ඔහොම තත්ත්වයකට තිබ්බේ නැහැ. ඉතින් ඒත් එක්ක යම් කිසි බීතියකුත් එක්කනේ. එහෙම තමයි හිටියේ. ඉතින් ඒවා හින්දා වෙන්න ඇති අපි දැන් ඔබතුමිය කිව්වා විටින් විට කිව්වා කියලා අපිත් කිව්වා අපි සෞඛ්‍ය ශාස්ත්‍රය ආරක්ෂා කාංශ මේවට කතා කරන මේ අපි වගේ කට්ටිය මහා ජනතාවට මාධ්‍ය විසින් කිය හිටියා. නමුත් අර තිබිච්ච පීඩනය එක් අවස්ථාවකදී රටේ කොවිඩ් නැහැ කියලා තත්ත්වයක් එක්ක මම හිතන්නේ ජනතාවට යම්කිසි විශ්වාසනීය භාවයක් ආවා අපේ රටේ කොවිඩ් නැහැ. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය අපිට පුළුවන් ආවොත් මේක අපි මැඩපවත්ත ගත්තේ දින 50ක් වගේ කෙටි කාලයක් තුලදී මැඩපවත්ත ගත්තා. ඊළඟට හිතුවේ නැත්තේ රටේ නායකත්වය තුළු මේකට සම්බන්ධ අපේ ඉන්න විශිෂ්ට සෞඛ්‍ය සේවයක් ශ්‍රී ලංකාවේ ලෝකේ දිනන්න බෑ කිව්ව යුද්ධයක් පරාජය කරපු ත්‍රිවිධ හමුදාවක් ඉන්න හොඳ පොලිස් සේවයක් ඉන්නවා. මේ ඔක්කොම එකතු වෙලා එක ටීම් එකක් වශයෙන් කණ්ඩායමක් වශයෙන් මේක කටයුතු කරනු ලැබුවා. අර පළවෙනි වතාවේ වැඩි ඇඟට දැනෙන්නේ නැහැ අර යම්කිසි පීඩනයකක නිවෙස් වලට ලැබිලා මුළු රටක් ලොක්ඩවුන් වෙලා ඉදිද්දි ඒ පීඩනය හැරුණාම මේ ලෙඩේ ස්වභාවය වැඩි ඇඟට දැනුන්නේ නැහැ. මොකද පළවෙනි වතාවේ 313ක් වගේ සංඛ්‍යාවක් තමයි ප්‍රථම මේකේ ආසාදිත වුණේ. 13 දෙනෙක් විතරයි මේ ජීවිත වචින් පූජා කරනු ලැබි මේකට. ඉතින් මේ දේවල් හින්දා යම් කිසි ආකාරයක මම හිතන්නේ කොන්ෆිඩන්ස් එක වැඩි කට්ටියගේ තියෙන්න ඇති. ඒකින තමයි අපි අර ඔය කියපු මාස දෙකේ කොපමණ කිව්වත් මිනිස්සුම කියනවා කිසිම ගාණක් නැතුව හිටියා කියලා. අර අඩුපාඩු වෙච්ච දේවලුත් මම හිතන්නේ ෆාස්ට් ට්‍රැක් ගිහලා ඉක්මනට අල්ල ගන්න බලුවා. හෝටලයකට ගියාම හෝටල් පිරීතිරිලා ගිහිල්ලා මේ ආයිබෝවන් කියන එක ලෝකෙට කිය අපි ඒකට උදම්මන හිටපු අපි ඒවා ඔක්කොම අමතක කරලා අර විදේශ ක්‍රමවේදයන් වලට හලෝ හායි කියන තත්ත්වයට අපි පත් වෙච්ච තත්ත්වෙකුත් තිබ්බා. මේ පැත්තෙන් ගත්තම යම් කිසි ආකාරයෙන් ජනතාවට තිබ්බේ නැති වෙච්ච දේවල් අල්ල ගන්න උත්සාහ කරපු තත්ත්වෙකුත් තිබ්බා. දාන්න බැරි වෙච්ච පාටි රෑන් දෙකෙන් දාලා ඉවර කරගන්න උත්සාහ කරා. ඉතින් මේ වගේ දේවල් ජනතාව පැත්තෙන් ගත්තම අපි වරදක් කියනවා නෙමෙයි. ඉතින් ඇත්ත මම කියන්නේ පීඩනයත් එක්ක හසු වෙලා ඉච්ච කට්ටිය අවස්ථාව හම්බුනාම ඒකෙන් ආවා. නමුත් අර කාරණා හින්දා වෙන්න පුළුවන් ඒ තත්ත්වයන් නැති වුණේ. ඒත් එක්කම තමයි අනිකුත් සියලුම ශේෂ්ත්‍රයන්. දැන් අපේ ගත්තා පස්සේ යම් දේවල් සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් කළ යුතු දේවල් කියලා තිබ්බා. ඒවා ගුණාද නැද්ද කියන එකේ පොඩි ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඕනම ආයතනයකට දීලා තිබ්බා යම්කිසි ක්‍රියාපටිපාටියක් තම ආයතනය පවත්වාගෙන යන්න. මම කියන්නේ පෞද්ගලික හෝ රාජ්‍ය වේවා ඕන තැනක තිබ්බ ක්‍රමවේදයක් තිබ්බා. අපි පසු කාලේ සමහර මං දැක්කත් සමහර කට්ටිය කියනවා ටැප් එක දිනනවා වතුර නැහැ කියනවා. ඒ හොදන සබන් භාජනයේ දිනනවා සබන් ඇතුලේ නැහැ කියනවා. නමුත් ඉස්සලා දවස්වල එහෙම නෙමෙයි. එතකොට ෆේස් මාස්ක් එක මේ චින් මාස්ක් වුණා, චින් මාස්ක් එකෙන් නෙක් මාස්ක් වුණා, නෙක් මාස්ක් එකෙන් ගැලවිලම ගියා මාස්ක් එක. ඉතින් ඒ ආදි වශයෙන් ඒක පැත්තෙන් අඩු වුණා. ඉතින් අර කියපු පුරුදු අපි උනත් අපේ ආයතනවල තාමත් අපි නම් හමුදාවල විනයක් අතිවිශිෂ්ට ලෙස තිබෙන හින්දා අපේ තත්ත්වයේ ආකාරයෙන් පාලනය කරගත්තා. නමුත් මමත් ගිහිලා තියෙන සමහර උත්සව වලට අපි ගියාමත් සමහරලාට අපි දැක්කම අර චින් වල තියෙනවා ආපහු ෆේස් වෙන තත්ත්වයක් තිබ්බා. අපි ගියම් පස්සේ දාගෙන ඉද්දි හින්දා සමහර කට්ටියකත් නැති අවස්ථාවලුත් තිබ්බා. අපි දිහත් නිකන්
වලපු විදිය වෙනස් වෙලා තිබ්බා. මොකද මේ මිනිහා පිස්සෙක් වගේ තාමත් දාලා ඉන්න තියෙන තත්ත්වෙත් මිනිස්සු හිටියා. එහෙමත් දකපු කට්ටිය ඉන්නවා. නැත්නම් හිතින් හරි හිටපු කට්ටිය ඇති ඉතින්. ඉතින් ඒ ආදී කරුණු රාශියක් මේවට සම්බන්ධ වුණා. ඉතින් ඒකින්ද මේ සියලුම කාරණා මේකට එකතු වුණයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව. එතකොට මේ යම් දේවල් අඩුපාඩුකම් තිබිච්ච හින්දා තමයි හැමතැනම අපි කියලා දීව පරීක්ෂා කරන්න, උණ පරීක්ෂා කරන්න නේද? මේ මාස විතර නෙමෙයිනේ. ආයතන වල දුරස්ථභාවයක් රැකගන්න කිව්වා. ඉතින් ඒව මොනවත් නැතුව ඔක්කොම අඩු වෙලා ගියා. මම හිතන්නේ අර ඒක වෙන්න හේතුව අර කොන්ෆිඩන්ස් නැති එක. ඒත් එක්කම තමයි. දැන් මගෙන් එක්තරා මාධ්‍යයක් මම මේ ළඟදී ගියන් පස්සේ මගෙන් ඇහුවා ඔබතුමාලා මේකේ මේ කිව්ව එක ප්‍රශ්නෙම ආවා. දැන් නමුත් සමහර ඇත්තටම කිව්වම සමහර තැන්වල මේ වගේ දේවල් ඊට පස්සේ කතා කරන්න ගියෙත් නෑ. සමහර තැන්වල මට මතකයි අතිගරු ජනාධිපතිතුමා විටින් විට මට කියනවා මේ වා ගිහිලා පොඩ්ඩක් ඔය කියන්න දැන් මේ බලන්න අර මිනිස්සු ඉන්න හැටි කියලාත් කියනවා. ඉතින් මම කියන ඒ අවස්ථාවේදී ඔව් මම මොකක්ද අපි හැමදාම මේ නැති දවස් වලට අපිට එන්න කියන්නේත් නෑනේ. මේ දවස් වලනේ හැමදාම හැම රැයටම එන්න කියන්නේ. එතකොට ඒක නැතුණු මේ මාස දෙක අපිට හැම රැයම එන්න කිව්වද? අපිට හැමදාම උදේ 5ට කතා කරලා ඇහුවද? මේ උන්නේ නැහැ. ඉතින් එතකොට මේ ආදී වශයෙන් යද්දි සමහරලාට මට මෙහෙම කිව්ව අවස්ථාවලදී මම මොකක් හරි අපි උත්සව වලට සම්බන්ධ වෙනවා. ඒ වගේ වෙලාවදී දුන්නොත් වොයිස් කට් එකක් දුන්නත් මේ සම්බන්ධයෙන් අනිත් කෑල්ල ගන්නවා මේක දාන්න නැති අවස්ථා ඕන තරම් තිබ්බා. ඉතින් ඒකෙන් පෙරුනේ පොදුවේ සෑම තැනකම යම්කිසි අර රිලැක්සේෂන් එකක් ගියා මේ අර තිබ්බ කොන්ෆිඩන්ස් එකත් එක්ක හින්දා. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි මේක අපි මේක දැනගන්න අවස්ථාව වෙනකොටත් ඇත්තටම ඔබ දන්නේ නැති මේක අපිට පළවෙනි ආසාදිතය හමු වෙද්දී මම හිතන්නේ ඒ ආයතනයේ 1000කට වැඩි සංඛ්‍යාවකට ආසාදනය වෙලා ඉවරයි. 1000කටත් නෙමෙයි ඒ ආයතනය පමණක් නෙවෙයි ආයතනෙන් ඔබට ගියන් පස්සේ සමාජෙත් අපි දැන් හමු වෙන දේවල් අපේ වෛද්‍යතුමාට කියන්න හැකියාවක් ලැබේ මටත් වැඩිය හොඳට. එහෙම දේවල් තිබිලා තියෙනවා. ඒ කියන්නේ හැදිලි ඉවරයි. දැන් මම දැක්කා හමුදායෙත් එක් පුද්ගලයෙක්ගේ නිමාඩු ගිල්ලා ආපු පුද්ගලයෙක්ගේ අපිට ආසාදනයක් දැක්කා. නමුත් ඒ පුද්ගලයා අවසන් වරට නිමාඩු ගිල්ලා ඇවිල්ලා තියෙන්නේ 29 වගේ දවසක. දැන් අද ඇවිල්ලා වාර්තා වෙද්දී 16 වෙනිදා 15 වෙනිදා විතර වෙද්දී. එතකොට සමහරලාට නිමාඩු ගිල්ල එන දවසේ ඉස්සෙල්ලා දවසේ ආසාදනය වෙන්න ඇති. සමහරට ඇවිල්ලා දැන් අපි අර අහඹුලෙස චෙක් කරද්දී හමු වෙන අවස්ථාවල් තිබෙනවා. ඉතින් ඒ කියන්නේ මේක අපි හොයාගන්න ඉස්සෙල්ලා සමාජය තුළ සමහරලාට මේක පැතිරිච්ච අවස්ථාවක් දකිනවා. ඉතින් ඒකින්ද බැලුවම මේ හැම දෙයක්ම හැමතැනම වෙච්ච එක ස්ථානයකට ඇඟිල්ල දික් කරන්න මම හිතන්නේ කිසිසේත්ම හැකියාවක් නැහැ. පොදුවේ සෑම තැනකම වෙච්ච යම්කිසි අඩුපාඩුවක් හින්දා තමයි මේක උනේ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔබතුමා සඳහන් කළ හරියටම හරි මේ එක්කෙනෙකුට විතරක් කවදාවත් ඇඟිල්ලක් දික් කරන්නට බෑ. විශේෂයෙන්ම මේ වගේ ගැටලුවකදී පොදුවේ ගත්තම හැමෝම Tamanගේ වගකීම හරි හැටි ඉටු කිරීමේ වැදගත්කම තමයි එතුමා මනාව පැහැදිලි කළේ. ඒ වගේම තමයි දැන් මේ දවස්වල මේ පැතිර යන මේ වෛරසය පසුගිය වරට වඩා මම වෛද්‍යතුමාට මේ ප්‍රශ්නය යොමු කරන්න සූදානම් වෙන්නේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතාගෙන්. දැන් පහුගිය වරට වඩා මේ වෛරසය පැතිරීම වැඩිවීමේ ස්වභාවයක් පෙන්눔 කරනවාදෝ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. මොකද එහි වෛරසයේ ස්වභාවය එහෙමත් නැත්නම් එහි ක්‍රියාකාරීත්වයේ යම් වෙනසක් සිදු වෙලාද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මොකද මේ පාර වෛරසය ව්‍යාප්ත වීමේදී බොහෝ පිරිසකට එකවර වෛරසයේ පැතිරීම සීග්‍රේන් උනාද කියලා කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නට තියෙන්නේ? නෑ මම හිතන්නේ ඒ සිද්ධිය ඇති වෙච්ච ස්ථානය අනුව වෙච්ච සිද්ධියක් කියලා තමයි අපිට හිතන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මීට ඉස්සර අපට ආවේ සුළු වශයෙන්. ඒ කියන්නේ මුලින්ම අපි දැන් මේක පටන් ගත්තොත් මුලින්ම මාර්තු මාසේ අර ඉතාලි ඒ වගේ විදේශ රටවලින් ඉඳන් ආපු I think ඒගොල්ලෝ ක්‍රමානුකූලව ටික දෙනා එද්දි උනේ. ඒතකොට යම්කිසි කාල පරාසයක් තුළ ඒක පැතිරීමක් තමයි තිබුණේ. ඉතින් ඊට අමතරව ගත්තම නාවික හමුදා පොකුරු වුණත් ඒ කඳුරක් ඇතුලේ වුණාම කඳුරක් ඇතුලේ ඒ සංයුක්ත පද්ධතිය මේ තරම්ම සංයුක්ත මට්ටමක නෙමෙයි තියෙන්නේ. ඉතින් එතකොට අපිට එකවර එන්නේ නැහැ බැචස් විදියට. ඒ කියන්නේ ඒක කණ්ඩායම් විදියට තමයි ආසාදනය වීම ඒක දැක්කේ. ඉතින් කන්ද කාඩු වල සිද්ධියත් එහෙමයි. දැන් මෙතන ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ. මොකද පැහැදිලිව අපිට හිතන්න පුළුවන් මේ රෝගයේ පැතිරුණු පාරිසරික තත්ත්වයේ ගත්තාම විශාල සේවකයන් 1500ක් විතර ඉන්න සංයුක්ත තැනක තමයි ඉන්නේ. ඉතින් ඒතර ඒවයි ඔවුන් දිගු කාලීන සේවාමුරවල යෙදෙනවා. ඒකින්ද මේ වගේ ශෝෂණ පද්ධතිය ආශ්‍රිතව පැතිරෙන රෝගයක් පැතිරෙන්න පුළුවන් හොඳ
පාරිසරික තත්ත්වයන් එවැනි පරිසරයක් තුළ නිර්මාණය වෙනවා. ඊට අමතරව මේ අනිවාර්යයෙන්ම පැහැදිලිව මේ එතන යම් විදියකට පුද්ගලයොත් ඒ ආරක්ෂිත පියවරවල් අනුගමනය කරලා නොතිබීමත් ආයතනයක් විදිහටත් එතන ඒ තියෙන තත්ත්වයන් ප්‍රශස්ත මට්ටමින් ඉම්ප්ලිමන්ට් ඒක මේ ක්‍රියාවට නොයදීමත් ඒ සෑම කරුණක්ම හින්දා එවැනි සංවෘත පරිසරයක් තුළ මෙවැනි රෝගයක් පැතිරීම ඉතාම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඉතින් අද මේ සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි. අනිත් එක තමයි එතන මේ උන්ගේ මේ කර්මාන්තශාලා පරිසරයෙන් පරිබාහිරව ගත්තත් ඒ උන්ගේ නේවාසිකාගාරවල තත්ත්වය කියන්නේ හුඟ දෙනෙක් ඉතාමත් කන්ජෙස්ටඩ් ඒ කියන්නේ හුඟක් ජන වැඩි තත්ත්වයක ජනගහන ඝනත්වය වැඩි මේ පාරිසරික තත්ත්වයක ඉන්නේ. අනිත් එක තමයි එතන තියෙන සංකීර්ණතාවය. ඒ කියන්නේ මේ වෙන නේවාසිකාගාරයක් දැන් කඳවුරක හරි ගත්තොත් ඒ කණ්ඩායම විතරයි එතන හිටියේ. දැන් මෙතන එහෙම තත්ත්වයක් නැහැ. එමුගේ නේවාසිකාගාර ගත්තම එතන මිශ්‍රණයක් තියෙන. ඒ කියන්නේ කර්මාන්තශාලා කීපයකට අයිති මේ සේවක සේවිකා තමයි එතන ඉන්නේ. ඉතින් ඒකින්ද මේ වගේ තත්ත්වයක් ඒ පද්ධතිය තුළ ඒ ප්‍රදේශය තුළ පැතිරීමට හිතකර පරිසරයක් එතන ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද තමයි මේක යම්කිසි විදියකට වෙනදා අපි දකින්නට වඩා ශීඝ්‍ර පැතිරීමක් තියෙන්නේ. ඒකත් එක පැත්තක් අනිත් පැත්ත තමයි අපි දැන් අපිට අත්දැකීම් තියෙනවා මේ රටක් විදියට මේක අපි කණ්ඩායමක් විදියට මේක මේ කළමනාකරණය කරපු හැටි. ඉතින් එතකොට ඒ අත්දැකීම් උඩත් අපිට හැකියාවක් තිබුණා අනිවාර්යයෙන්ම මේක පළවෙනි රෝගියා වාර්තා වීමේ ඉඳලා දැන් පළවෙනි රෝගියා වාර්තා වීම ගත්තත් මම හිතන්නේ ඒක පොඩ්ඩක් මම විස්තර කරන්නම්. ඒ කියන්නේ එතනත් අපිට මේක මර්ධනය කිරීමේලා අපිට යම් සැලසුමක් තිබුණා. ඒ කියන්නේ අපි මේක ගෝලීය වසංගත තත්වයක්. ඒක අපි තේරුම් ගන්න ඕන. ගෝලීය වසංගත තත්වයක් කියලා කියන්නේ දැන් කිසිම දවසක එක රටකට විතරක් අපිට ඩික්ලෙයාර් කරන්න බෑ අපි කොවිඩ් පාලනය කරා නැහැ කියලා. මොකද මේක ලෝකයේ පවතින තාක්කල් ලෝකයේ සෑම රටකටම ඒකට අවදානම තියෙනවා. අනිත් එක මේක ගෝලීය වසංගත තත්ත්වයක්. ඒ කියන්නේ මේක වෛරසයක් හින්දා නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. අනිත් එක තමයි තවම මේකට එන්නතක් සොයාගෙනත් නැහැ. ඉතින් එතකොට මේකේ අපි ගෝලීය වසංගත පැන්ඩමික් පොටෙන්ෂල් ඩිසීස් එක ගෝලීය වසංගත තත්ත්වයක් කියන්නේ එතන මේක ලෝකෙටම අලුතෙන් ආපු වෛරසයක්. ඉතින් මේ ගත්තම කිසිම කෙනෙකුට ප්‍රතිශක්තියක් ඇඟේ ඇති වෙන්න විදිහක් නැහැ. කියන්නේ සෛද්ධාන්තිකව ගත්තම මේ වෛරසය ආසාදනය වුණොත් ඕනෑම කෙනෙකුට රෝගය වැළඳීමේ සම්භාවිතාව තියෙනවා. ඉතින් ඒකයි මේක පැතිරෙන්න ගත්තොත් ඉතාමත් මේ ශීඝ්‍රයෙන් පැතිරීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒතර ප්‍රතිකාරයකුත් නැහැ, එන්නතකුත් නැහැ. ගෝලීය වසංගත තත්ත්වයක් කියන එක අනිවාර්යයෙන්ම අපිට අපේක්ෂා කරන්න වෙනවා. වෙලාවක මේක මතුවීමේ හැකියාව තියෙන විශේෂ තියෙන සංකීර්ණ ගෝලීයත් එක්ක කිසිම රටක් තනිව පවතිීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ වැනි තත්ත්වයක් තුළ තමයි අපි ඒක අපේක්ෂා ඒකට යාන්ත්‍රණයක් සකස් කරලා තිබ්බා. අපි දැන් මේ කියන්නේ එහෙම වුණොත් පුළුවන් තරම් ඉක්මනට මේක හඳුනා ගැනීමේ යාන්ත්‍රණ කීපයක් අපි ක්‍රියාවට නංවලා තිබ්බා. ඒක තමයි මොකද මේකේ අනිත් එක තමයි මේක රෝගයක් විදියට නිශ්චිත රෝගයටම ආවේනික නිශ්චිත රෝග ලක්ෂණත් නෑ. දැන් එහෙම තිබ්බනම් ඒක හඳුනා ගැනීම පහසු වෙනවා. මොකද මේක සාමාන්‍ය ශ්වසන රෝග තත්ත්වයක් විදියට තමයි පෙනෙන්නේ. ඒත් වැඩි දෙනෙකුට මේක මේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරත් මේ වෛරසය ශරීරගත වෙලා තියෙන්න පුළුවන්. ඒකත් මේකේ මේ පාලනය සංකීර්ණතාවය තව වැඩි කිරීමක් වෙනවා එතන. ඉතින් ඒකින්ද තමයි අපි ඒක මේ ඉක්මනට හඳුනා ගන්න ඕනෑම වසංගත රෝග තත්වයක මූලිකම સિદ્ધාන්තය තමයි අපි මූලිකම අවධියේ ඒක හඳුනාගෙන ඒක මේ පාලනය කරොත් ඒක පැතිරීම වළක්ව ගත්තොත් පාලනය පහසු වෙනවා. එහෙම නැතුව මේක මහා පරිමාණයෙන් ප්‍රජාගත වුණොත් පාලනය මේ අසීරු තත්වයකට යනවා. ඒකින්ද තමයි අපි සූදානම් කරලා තිබ්බේ සෑම රෝහලකටම කියන්නේ විශේෂයෙන් මේ අපි මේ රටම ආවරණය වෙන පරිදි තෝරාගත් රෝහල් වල උණ කැස්ට හෙම්බ්‍රිස තත්ත්ව වෙන රෝගීන්ගෙන් අහඹු ලෙස නියැඩි ලබාගෙන PCR පරීක්ෂණය ලක් කරන. ඒ යාන්ත්‍රණය පැහැදිලිවම තිබ්බා. ඇත්තට මේ පළවෙනි රෝගියා අපි මුලින්ම මේ අවස්ථාවේදී හඳුනගන්නේ ඒ යාන්ත්‍රණයේ හින්දා. එහෙම නැත්නම් මේ වෙනකොටත් මේට වඩා මේක පැතිරීමක් මේ වෙන්න ඉඩ තිබ්බා. ඉතින් එතකොට ඇත්තට මේ රෝගියා හඳුනගන්නේ 4 වෙනිදා අපි තහවුරු කරගන්නේ. 5 වෙනිදා 6 වෙනිදා වෙනකොට අපි සෞඛ්‍ය කණ්ඩායම ආරක්ෂක අංශات අනිත් අදාළ කණ්ඩායම් හැමෝටම එකතු වෙලා අපිට පුළුවන්කම ලැබුණා මේ මුළු සේවක සේවිකාවන් 1500 ගානම PCR පරීක්ෂණ ලක් කරලා රෝගී අයව එතනින් අයින් කරලා ඒ වගේම අනිත් අයව නිරෝධාන කටයුතු සඳහා ඉතාමත් කාර්යක්ෂම විදිහට වෙන් කිරීම. දැන් මොකද මේවැනි තත්ත්වයක් ඇති වුණාම මේ පළවෙනිම સિદ્ધාන්තය තමයි රෝගේ මේ සෝස් එක කියන්නේ පැතිරීමේ පුළුවන් ප්‍රබෝධයන් ටික ඒ පරිසරයෙන් ඉවත් කරන එක. ඉතින් මම හිතන්නේ ඒක ඉතාමත් කාර්යක්ෂමව
සිද්ධ කරා දැන්ටත් ඒ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙමින් පවතින්නේ. හොඳයි මීළඟට මම සූදානම් වෙන යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් විමසනට මේ වන විට බ්‍රැන්ඩෙක්ස් පොකුරේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ක්‍රමවේදය කුමන අධීරකද තියෙන්නේ? පළවෙනි ආශ්‍රිතයින් ඒගොල්ලෝ හොයාගෙන ඉවරයිද? දැන් දෙවෙනි තුන්වෙනි අධීරයට ගිහිල්ලාද තියෙන්නේ? කොහොමද යුද හමුදාපතිතුමනි මේ තත්ත්වය? නෑ මෙහෙමයි. දැන් හඳුනාගෙන තියෙන ක්‍රමය ඇහුවම මේකේදී වැදගත් වෙන අපේ වෛද්‍යවරයතුමා කිව්වාගේ මේක අපි තුන්වෙනිදා පළවෙනි ආසාදිතය හොයාගත්තී අර මම කිව්වාගේ මේකේ විශාල සංඛ්‍යාවකට හැදිලා ඉවරයි. මේ කියන කම්හලේ පමණක් නෙමෙයි එළියෙත් මෙයා කට්ටිය එළියට ගිහිල්ලා සහ එළියෙන් ආපු මේ ක්‍රමවේදයන් නැත ගොඩක් හැදිලා කට්ටිය හිටියේ. දැන් අපි මොන තත්ත්වෙද ඉන්නේ කියන එක කියවත්තන් පස්සේ අපි ප්‍රථමයෙන්ම මෙතුමා කිව්වාගේ වෛද්‍යතුමා විශේෂඥ වෛද්‍යතුමා කිව්වාගේ අපිට පුළුවන් වුණේ පළවෙනි 151 දෙනෙක් එම ආයතනය කරාම අපිට එනවා 101 දෙනෙක් ආසාදිතයන් වෙලා කියලා හොයාගෙන. ඊළඟ දවසේ 1365ක් පමණ කරද්දී අපිට එනවා 800ක් පමණ 790 ගාණක් ආසාදිතයෝ වෙලා. ඉතින් ඒ අනුව තමයි එතනින් එහාට තමයි අපි මේක ක්‍රියාත්මකය කියන්නේ පළවෙනි ආසාදිතයා පළවෙනි මේ කොවිඩ් මේ patient හොයාගත්ත ගමන් අපි ඒ කට්ටිය අරන් ගිහලා දානවනේ. ඉතින් එහාට මේකත් එක්කනේ හොයාගන්නේ. ඉතින් හඳුනා ගැනීම අපි මේ ආයතනයේ පමණක් නෙමෙයි මේ ආයතනයේ ආශ්‍රය කරපු කට්ටිය ගැන හොයාගෙන ගියා. එතකොට අපිට හම් වෙනවා 16ක් පමණ පිටපලාත් වලට ගිහිල්ලා ඉඳලා මේ කට්ටියට අපි කොහොම ඕන එක්කෙනෙක් පිටපලාත් වල නිමාඩු ගිහිල්ලා ඉන්නවා නම් කරුණා කළා රෝගී තත්ත්වයක් තියෙනවා නම් වහම් වාර්තා කරන්න ගියාම මේ කට්ටියත් වාර්තා කළා ඔන්න හමු වෙනවා. ඒකින්ද මේ පළවෙනි ආශ්‍රිතයන් කියන කණ්ඩායම් අපිට දැක්වූ දත්ත 100%ක් හරිනම් අපි බොහෝ දුරට අපි මේ කට්ටිය නිරෝධායන මධ්‍යස්ථාන වෙත අපි රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. එතකොට මේ පළවෙනි ආශ්‍රිතය. එතකොට ඒත් එක්කම දැන් අපි මේ අවස්ථාව වෙනකොට අපි කොච්චර ඇවිල්ලා තියෙනවද කියනවනම් ආශ්‍රිතයන් පමණක් නෙමෙයි ඉදිරියට හම්බ වෙන්න ඉන්න කට්ටිය ගැනත් යම්කිසි අවබෝධයක් තියෙනවා. ඉතින් ඒකින්ද අපිට හැකියාව ලැබෙනවා අපි මේ කියන ආශ්‍රිතයන් සහ ඒ වගේ හම් වෙන්න පුළුවන් කට්ටිය අනුමාන කරන සංඛ්‍යාවනුත් නිරෝධායන්ට යොදවන්න. ඉතින් ඒකිට තමයි අද උදාහරණයක් වශයෙන් ගත්තොත් අද හම් වෙන දෙවෙනි වර හම් වෙන කොටසේ 40ක් ආසාදිතයේදී හන්දෑ අපි කිව්වා රටට 40 දිනක් ආසාදනය වෙලා තිනවා කියලා 40ක් කියද්දී 19ක් නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළේ ඉන්නේ. 21ක් තමයි මේ අනිත් සමාජය තුල සිටින්නේ. ඒ ඉන්න කට්ටියත් බොහෝ අය බහුතරය එතන ඉන්නේ ස්වයං නිරෝධායනකට ලක් කරලා. ඉතින් ඒක හින්දා ඔබතුමිය අහපු ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ අපි මේ ආශ්‍රිතයන් බොහෝ අය හොයාගෙන තියෙන්නේ. ඒ අතර සමහර තැන්වල හොයාගත්ත නැති තැන් නැතුව නෙමෙයි. ඊට හේතුව යම් මේක ඇවිල්ලා මේ පුද්ගලයෙක් ආසාදිතයෙක් වෙන පුද්ගලයෙක්ගෙන් අපි අහලා දැනගෙන දුරකථන වලින් මුත් හොයාගෙන අපි යන ක්‍රමවේදයක් එක ක්‍රමවේදයක් යනවා. විද්‍යුත් සහ ප්‍රායෝගික යන ක්‍රම දෙකක් යනවා. එතකොට සමහරලාට කියන පුද්ගලයාට දැන් මොන ආසාදිත උනේ ගාන්නේ මේක අහන්න පටන් ගන්නනේ. හරිද? එතකොට මේකට බය වෙලා රෝමියා වෙලා ඉතින් සමහරලාට හරියටම 100%ක් නිවැරදි තොරතුරු දෙයි කියන එක අපිට 100% බලාපොරොත්තු වෙන්නත් අපහසුයි. ඉතින් නමුත් ඒ කියන ප්‍රමාණයෙන් 100ට කී හරි දෙන ප්‍රමාණය අනුව තමයි අපි මේක සොයාගෙන යන්නේ. සමහර වෙලාවට අපි හම්බ වෙලා හොයාගෙන ගිහිල්ලා අහද්දි කියනවා ඔව් අන්න ඒක මට අමතක මතක නැද්ද ගිය පාර අපිට උනා සුලියා පිටිය පැත්තේ වගේ මේකක් හොයාගත්තම් පස්සේ කියනවා තාත්තා කෙනෙක් හම්බ වෙනවා ගාල්ලෙන් එක පාට ගාල්ලෙන් ඇහුවම අහනවා මොකද කියලා ඒක පොඩ්ඩක් අමතකුණයි කියලා කියන දේ වගේ දේවල් මේ පාරත් තියෙනවා ඒ වගේ අපිට පොඩි අමතකුණා දන්නේ නැද්ද මේ වෙලාවේ තිබ්බ තත්ත්වෙත් එක්ක වගේ යා ගන්න බැරුණා කියලා. ඉතින් ඒ වගේ දේවල් තමයි ඔය සමහරලාට එළියට එන්නේ. ඉතින් ඒ අනුව බැලුවම පොදුවේ ගත්තම අපි මේ පළවෙනි ආශ්‍රිතයන් බහුතරයටත් වැඩි ප්‍රමාණයක් හඳුගෙන තියෙන්නේ. ඉතින් ඒ කට්ටියකින් තමයි මේ තවම ඒ ගැන කියන්නේ දැන් සමහර අයවලු නානවා මේක සමාජගත වුණාද මේ වගේ වචන කියනවා. එතකොට මම දැක්ක සමහරට ජෝක් එකක් දාලා දිනවා වර්ග 3යි තියෙන්නේ කියලා මොනාවත් පොකුරට ගිහලා අපි නවත්තිනවා කියලා. ඒක ඉතින් වෛද්‍යවරු අපිට කියන කතාවක්.
ඉතින් දෙයියනේ පොකුරෙන් නෙමෙයි නම් පොකුරෙන් නම් තියෙන්නේ නැහැ කියන්නේ අපි. මොකද මේ හැම දැන් උදාහරණයක් වශයෙන් අපි දැක්කොත් එහෙම දැක්කා දැන් මතුගමේ. අපි ඊයේ ගම්මාන 3ක් ග්‍රාම නිලධාරි වසම් 3ක් අපි හුදකලාවට ලක් කරනු ලැබුවා. දැන් මේක අපි පළවෙනි එතන බස් රථයක හිමිකාරයා කොන්දස්තරයා රියදුරා සහ හෙදිසෝහරියක් මෙම හමුවද්දී අපිට හිතා ගන්න පුළුවන් වුණා මේකේ කතාවම තව කණ්ඩායමක් එන්න ඉන්නවා කියලා. මොකද මේ බස් රථය ගිහිලා තියෙනවා විනෝදචාරිකාවකට. ඒකට ඒකේ එක් කාන්තාවක් ඒතකොට අපි දන්නවා මෙතන මේ කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. ඒක දිහා බලලා හිට කාන්තාවක් හමු වෙනවා ආසාදිතයක් හැටියට. එයා ආසාදිතේ වුණාන් පස්සේ අපිට දැනුමක් තිබ්බා අනිවාර්යයෙන්ම මේ බස් එකේ ගිය කට්ටිය හිටපු කාල පරාසයත් එක්ක බැලුවම ඉතුරු කට්ටියට අනිවාර්යයෙන්ම ආසාවෙන් ලක් වෙනවා. ඉතින් ඒ කට්ටිය යම් කිසි ආකාරයකට අපි නිරෝධයෙන් ලක් කරන්න කියලා අපි දැනුම් දුන්නා. ඉතින් ඒ කට්ටිය නිරෝධයෙන් ලක් කරද්දී ඊයේ දවසේදී මෙතන කොයි සංඛ්‍යාවක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ ආදී වශයෙන් ඔබතුමිය අහපු ප්‍රශ්නෙට ඔව් අපිට හැකියාවක් ලැබිලා තියෙනවා අපේ තියෙන ක්‍රමවේදයේ තියෙන දක්ෂතාවය සහ අපි යම් කිසි සැලසුමකට වැඩ කරන කණ්ඩායමක් අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳලා කාර්යසාධක බලකාය ඉඳලා මේ කාර්යසාධක බලකාය ගත්තම ලංකාවේ ඉන්න විශේෂඥවරු වෛද්‍යවරු ලංකාවේ ඒ ශාස්ත්‍ර විශේෂඥවරුන් ගොඩක් ඉන්නවා මේකේ. මේ ඔක්කොමලගේ ඔළුව යොමු කරලා තමයි මේ ක්‍රියාපටිපාටි හදාන්න තියෙන්නේ. ඉතින් ඒ අනුව සහ අපිට ඉතාමත්ම දක්ෂ වූ බුද්ධිජාංශ තියෙනවා අපිට. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපේ PHI මහතුරු ඉතාමත් දක්ෂයි. කොහෙද ලෝකේ මේ වගේ ප්‍රජා සෞඛ්‍ය මේ තරම් දක්ෂ නිලධාරීන් ඉන්නේ කොහෙවත් නෑ මම හිතන්නේ. ඒ තරම් PHIලා ලංකාවේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉතා දක්ෂ කට්ටිය ඉන්නේ. ඉතින් ඒකින්ද මේ ඔක්කොම එකතු වෙලා අපිට හැකියාව ලැබිලා තියෙනවා කියන කට්ටිය හොයාගන්න. ඉතාමත් සුළු පිරිසක් තමයි මම හිතන්නේ අපිට එහෙම මිස්ලා තියෙන්නේ. ඒකින්ද ඔබතුමිය අහපු කාරණේ ගත්තම ඔව් අපි මේ පළවෙනි කොටසත් හොයන්න යස්සේ දෙවෙනි කොන්ට්‍රැක්ට්ස් වලටත් ගියපු තැන් නැතුව නෙමෙයි. ඒවත් අපි සොයාගෙන තිබුණා සුළු පිටසක් පමණයි අපිට මග හැරෙනවා නම් හැරෙන්න තියෙන්නේ. නමුත් අපි අනුමාන කරනවා කණ්ඩායමක්. ඒ අනුමාන කරන කණ්ඩායම දිනපතා අපි මේක විශ්ලේෂණය කරනු ලබනවා. මේ විශ්ලේෂණය කරන සෑම අවස්ථාවකදීම අපි දකිනවා 165ක වගේ ප්‍රමාණයක් අපේ විශ්ලේෂණය තුල තමයි මේ හමුවන්නේ. ඉතින් ඒකයි අදටත් අපිට මේ තත්ත්වය තියාගන්න මේ ආකාරයෙන් තියාගන්න හැකියාව ලැබිලා තිබෙන්නේ. යුද හමුදාපතිය සඳහන් කළ විදියටම විශේෂඥ වෛද්‍ය සමිති ගෙනගේ මහතාගෙන් මම අහන්නට සූදානම් වෙන්නේ. දැන් එතුමා සඳහන් කළ ආකාරයට දැන් මේ වන විට ලංකාවේ අවදානම් කලාප උපායතනයේ විසින් කිසියම් වෙන්කොට හඳුනා ගැනීමක් කර තිබෙනවා. අද දවසේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවා ඔවුන් පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වසංගත රෝග විද්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඒ දත්ත සටහන් ආකාරය මේ ප්‍රදේශ තමයි අවදානම් කලාප විදිහට තෝරාගෙන තිබෙන්නේ කියලා උණුත් ප්‍රකාශයට පත් කළා පෙන්වුම් කළා. අපිට කියන්න පුළුවන් දැන් මෙතුමා සඳහන් කළ විදිහට දැන් මේ වන විට බොහෝ පිරිසක් හඳුනාගෙන තිබෙනවා පළවෙනි ආශ්‍රිතයන්ගෙන්. බොහෝ ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. ඒ ඔස්සේ තමයි ඉදිරි පරීක්ෂණ කෙරෙන්නේ. කොහොමද මේ අපේ රටේ දැන් මේ වන විට අවදානම් කලාප හඳුනාගෙන තිබෙන විදිය ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ඔව් හරිනේ. අවදානම් කලාප කියන එක අපි හඳුන්වීමක් කරන්න දැන් සමස්තයක් විදිහට ගත්තම මේ වෙනකොට මිනිවන්ගොඩ පොකුර ආශ්‍රිතව අපිට රෝගීන් වාර්තා වෙලා තියෙනවා 2162ක් වෙන සංඛ්‍යාවක් අද හවස වෙනකොට. ඉතින් ඒකෙන් ගත්තම 1544ක් වැනි විශාල සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළේ තමයි. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තත් යම්කිසි කොට්ටාශ කීපයක් මුළු ගම්පහ දිස්ත්‍රික්කයේ තුලමත් ඒකාකාරීව පැතිරීමක් නැහැ එතන. උන් පැහැදිලිවම ක්ලස්ටර් එක කියන්නේ එක සාන්ද්‍රගත වෙලා තියෙනවා යම්කිසි ප්‍රදේශ කීපයකට. ඒක එක්තරාතකින් පාලනයට නිකන් සාධනීය තත්ත්වයක්. දැන් සමස්තයක් විදිහට පැතිරෙන්නේ නැතුව. ඉතින් ඊට පරිබාහිරව ගිය කොටසක් සමහර දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙලා තියෙන විශේෂම ගත්තම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 38ක් පමණ ඒ වගේ තෝරාගත් දිස්ත්‍රික්කක. හැබැයි ඒ කුරුණෑගල දිස්ත්‍රික්කෙත් අපි 43 කියලා කිව්වට ඒ 43ත් එක තැනක පොකුරක් විදිහට එනවට වඩා ඒ දිස්ත්‍රික්කයේ කීප තැනකින් තමයි තියෙන්නේ. හැබැයි ඒවත් පැහැදිලිවම මේ මිනුවන්ගොඩ අයත් එක්ක සම්බන්ධකම් තියෙන අය. ඒතකොට එතනත් බොහෝ විට අපි දකින්නේ තාමත් උන්ගේ පවුල ඒ කියන්නේ උන්ගේ සමීපිතයන් ආශ්‍රිතව තමයි මේක වෙන්නේ. ඊට පරිබාහිරව ගිය බවක් තාම විශාල වශයෙන් වාර්තා වෙලා නැහැ. ඔය තත්ත්වය අලුත් දෙයක් නෙමෙයි. දැන් ගිය පාර අපි පාලනය කරපු කන්දකාඩු පුකුර ගත්තත් නායක හමුදා පුකුර ගත්තත් ඔය තත්ත්වෙම මේ අඩු වැඩි වශයෙන් තිබුණා. දැන් උදාහරණයක් විදිහට ගත්තත් දැන් නායක හමුදා පුකුර ආශ්‍රිතයෙන් වාර්තා වුණ රෝගීන්ගේ 950 නුත් 170ක් අපිට වාර්තා වෙන්නේ කඳුරු වලින් පරිබාහිරව රටේ විවිධ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ 69කින් තමයි වාර්තා වෙන්නේ. එතනදීයි පාවිච්චි කරේ මේ උපක්‍රමයේම තමයි. මොකද අපිට හොඳ මේ ප්‍රජා වෛද්‍ය
පද්ධතියක් තියෙනවා. ඊට අමතරව අපිට ආරක්ෂාංශයෙන් ලැබෙන ඒ බුද්ධාංශයෙන් ලැබෙන සේවයත් හින්දා අපිට හැකියාව තියෙන ඉතාමත් කාර්යක්ෂමව මොවුන්ව හඳුනාගෙන මොවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන පැය ගාණක් ඇතුළත මොවුන්ව මේ නිරෝධාන අවශ්‍ය නිරෝධාන කටයුතු ලක් කරනවත් පරීක්ෂණ වලට ලක් කරන්න. දැන් මේ වෙනකොට ඇත්තට මේ පරිබාහිර සෑම කෙනෙක්වම උදාහරණයක් ඇරලා හම්දම්බුතුමා කිව්වා වගේ දැන් අර මතුගමෙන් හම්බෙන කට්ටිය මේ කට්ටිය නිරෝධානය වෙලා මීට සතියකට ඉස්සර නිරෝධානය වෙච්ච කොටසක්. ඉතින් ඒ කියන්නේ අපි ඒ අනුමාන කරලා උන්ගේ සම්බන්ධතා අනුව පැහැදිලිවම ඉතාමත් ඉක්මනට අපිට දැන් අපිට හැකියාව තියෙනවා පළපුරුද්දක් තියෙනවා මේගොල්ලන් අවදානම් කණ්ඩායම් හඳුනගෙන නිරෝධානයට ලක් කරලා උන්ව පරීක්ෂණ වලට ක්‍රමානුකූලව දිනවක්වානු ගණනය කරලා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව නිකන් ආවට ගියාට නෙමෙයි ඒක ඒ දිනවක්වානු ගණනය කිරීමකට ලක් කරලා උන්ගේ අදාළ පරීක්ෂණ වල ලක් ඒ ක්‍රියාවලිය ඉදිරියටත් දිගටම කෙරෙනවා. ඒකින්ද මේක අවදානම් කණ්ඩායම් කියලා රට අපි දකින්නේ නැහැ විශේෂයෙන් අනිත් ප්‍රදේශ වලට විශාල අවදානමක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අපිට තියෙන මේකට තියෙන මේ හැමෝම පරිස්සම් වීම අනිවාර්යෙන් සිද්ධ විය යුතුයි. නමුත් ඒ අපේ ක්‍රමවේදය අනුව අපිට විශ්වාසයක් තියෙන ඒ බාහිරව හම්බෙච්ච කොටස් අපිට පාලනය කරගන්න පුළුවන් කියලා. ඒතකේ අර අපේ වසංගත රෝග විද්‍යාංශයේ මැප් එකේ තියෙන තොරතුරු ගත්තොත් අපි ඒකේ රතු ප්‍රදේශ විදිහට ලකුණු කරන්නේ යම් කිසි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයක එක් රෝගියෙක් හරි වාර්තා වුණොත් ඉදිරි දින 14ක් යනකම්ම ඒ ප්‍රදේශයේ රතු ප්‍රදේශයක් කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් ඒ ඔක්කොම ආරක්ෂිත අධි ආරක්ෂිත පියවරවල් ඉදිරියට තමයි අරන් තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒ රතු වෙන පළියෙම මෙයාගෙන බෑ. දැන් එක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයක එක් රෝගියෙක් හරි වාර්තා වුණොත් ඉදිරි දින 14 ඇතුළත එය මේ රතු පාටින් ඒ කියන්නේ අවදානම් කණ්ඩායමක් හැටියට තමයි වාර්තා කරන්නේ. මොකද ඒක කියන්නේ අපි ඒක මේ ප්‍රදේශ විශේෂයෙන් ඒකෙන් අදහස් කරන්නේ ඊට පරිබාහිරව ඉන්න අනිත් අයට ඕන විදිහකට ඉන්න පුළුවන් කියලා රටක් විදිහට හැමෝම ඒ තමුන්ගේ පරිස්සම් වීමේ ක්‍රමවේද කරන්නට ඕන. නමුත් අර ප්‍රදේශෙට විශේෂ අවධානයක් යොමු කරන්න ඕන කියන එක තමයි ඒක අදහස් කරන්නේ. හොඳයි අපිට කතා කරන්න තව ගොඩක් දේවල් තිබෙනවා. අපි ඊට කලින් සූදානම් වෙන්නේ මහජන සේවයේ පිණිස වැඩසටහනින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වී සිටින්නේ මහජන සේවයේ පිණිස වැඩසටහන සමගින් අද දවසේදී අපි කතා බහ කරන්නට මාතෘකාව ලෙසින් තෝරාගත්තේ COVID-19 හමුවේ මහජනතාවගේ වගකීම. ඉතින් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අද දවසේදී අපත් සමග එකතු වෙනවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ලුතිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා. ඒ වගේම තමයි වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා. ඉතින් එකතු වන්නට ආරාධනා කරනවා අපත් සමග ඔබට දැන කියා ගන්නට බොහෝ තොරතුරු අද දවසේදී තිබෙනවා. විශේෂයෙන්ම යුද හමුදාපතිතුමනි මම ඔබතුමාගෙන් යලිත් වරක් අහන්නට සූදානම් වෙන්නේ. දැන් මේ කට්ටිය මේ පාර දැන් වැඩි වෙලා නිරෝධායනය වීම සඳහා වැඩි වශයෙන් කට්ටිය යොමු කරන නිසාවෙන් බොහෝ දෙනෙක් හැමදාම වගේ අහන ප්‍රශ්නයක් තමයි දැන් නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණවත්ව තිබෙනවද? ඒගොල්ලන්ට හැමදාම තියෙන ප්‍රශ්නයක්. කලිනුත් ඔය ගැන කතා කළා. මේ දවස්වල ටිකක් වැඩියෙන් කතා කරනවා. මොකද ආසාදිතයින් ටිකක් වැඩියෙන් වාර්තා වීමත් එක්ක දැන් අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථානවල තත්ත්වය කොහොමද කියලා. නිරෝධාන තත්ත්වය කොහොමද? නිරෝධාන කට්ටිය නිරෝධාන කරන්න තියනවා ඇද්ද කියන ප්‍රශ්නේ. ඉස්සල්ලාම මම හිතන්නේ චවිකා නිරෝධායන කරන්නේ කවුද කියන එක මම හිතන්නේ මේ අවස්ථාවේ ඉතාමත් වැදගත්. මේ රටේ මේ තියෙන තත්ත්වයයි සමහර වෙබ් අඩවි වලින් නැත්තම් සමහර කට්ටිය කරනු ලබන දේවලුත් එක්ක බැලුවම පස්සේ මම හිතනවා රටට මේ වෙලාවේ වැදගත්ම කාරණේ ඔබ අහනවා ප්‍රමාණවත්ද කියන එකයි. ඒකේ තත්ත්වයයි අහන්දී මම පටන් ගන්නවා ප්‍රශ්නේ කියන්න කවුද මේ නිරෝධායන කියන්නේ? කවුද නිරෝධායන අපි කරන්නේ කියන එක ඉස්සෙල්ලාම වැදගත් වෙනවා පළවෙනි කාරණේ හැටියට. නිරෝධායන කරන්න අපි කටයුතු කරන්නේ වර්ග දෙකක් කරනවා. එකක් ඇවිල්ලා ත්‍රිවිධ හමුදාවේ යටතේ කරන නිරෝධායනය. අනිත් එක සමහර අවස්ථාවේදී අපි දෙවෙනි තුන්වෙනි කන්ටැක්ට් එකක් අපි අවස්ථානුකූලව මෙතුමා කිව්වා වගේ ස්වයං අර කිව්වේ දැන් බස් එකේ හම්බෙච්චාටි කියලා. අපි ස්වයං නිරෝධායන ලක් කරන තත්ත්වකුත් තිබෙනවා අවශ්‍යත්ම. එතකොට ප්‍රථම කියන කොන්ටැක්ට් එක කවුද නිරෝධායනට අපි විශේෂයෙන්ම හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක අංශ වලට නිරෝධායනට ගනු ලබන්නේ යම්කිසි පුද්ගලයෙකු ආසාදනයේ ලක් වුණොත් ඒ පුද්ගලයා සමග හිටපු ළඟින්ම හිටපු කණ්ඩායම තමයි ෆස්ට් කන්ටැක්ට්ස් කියලා වගේ අපි ගන්නෙ. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම නිරෝධායන විය යුතුයි. මොකද ඔවුන් අපි පිළිගන්නේ ඔවුන් තමයි වැඩිම ආශ්‍රයක් දක්වපු කට්ටිය. එතකොට මේ කට්ටිය ඇයි ගන්නෙ වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි. ඔවුන්ට ඊළඟට කොවිඩ් ආසාදින වීමේ හැකියාව වැඩිපුර තියනවා කියන හින්දා අනුමාන කරන හින්දා තමයි මේ කට්ටිය ගන්නෙ. එතකොට
එසේ ගද්දී ෆස්ට් කන්ටැක්ට් ඒක නිවසක හිටියනම් තවුන් නිවසේ කට්ටිය වෙන්න පුළුවන්. තවුන් පවුලත් එක්ක ජීවත් වෙලා එතන ඉඳලා නම් වැඩට ආවේ හරි ඒ අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙන්නේ පවුලේ කට්ටිය ගන්නවා. එතකොට එහෙම නැත්තම් තමුන් ආයතනේ නම් වැඩ කරේ අපි ආයතනේ ළඟින්ම අසුරු කරපු කට්ටිය. දැන් උදාහරණයක් වශයෙන් අපේ පළවෙනි මේ කම්මහලේ වුණ ගමන් අපි ඉස්සෙල්ලාම හදාගත්තේ මම කිව්වා 151 දෙනෙක් කියලා. ඒ 152 මේ 1500ක් ඉන්න ආයතනේ 151 දෙනෙක් අපි ඉස්සෙල්ලාම යොමු වෙන්න හේතුව මොකද? අපේ දප්ත වලට අනුව අපේ ආරක්ෂක සහ විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි සේවාව, හමුදා බුද්ධි සේවාවන් ඒ කට්ටිය වුණාන් පස්සේ අපිට තේරුම් ගියා මේ කට්ටිය තමයි වැඩිම ළඟින්ම ආශ්‍රය කරපු කණ්ඩායම කියලා. ඒ කට්ටිය තමයි ඉස්සෙල්ලාම 150ක් කරේ. ඒතකොට 150ක් කරද්දී 101ක් ආසාදිතයන් කියන්නේ අපේ අනුමානේ හරි කියන එක. ඊට පස්සේ තමයි අපි තේරුණාන් පස්සේ මුළු ආයතනයම ගන්නෙ. එතකොට 800ක් පමණ ආසාදිතයන් හමු වෙලා පළවෙනි දවස් දෙවෙනි දවසේදී. ඒ ආදී වශයෙන් මේ එතකොට අපි මේ කට්ටිය නිරෝධායනට අරන් යනවා. මොකද පළවෙනි ආශ්‍රිතය ඉතාමත් වැදගත් වෙනවා. මොවුන් තමයි සමාජගත කරන්න පුළුවන් හැකියාව තියෙන වැඩිම කොටස. එතකොට මේ කට්ටිය ගෙවල් වල තියලා අපි මතකද මාර්තු මාසේ කරද්දී අපි පටන් ගත්තා සුවං කියලා ගත්තා. ඊට පස්සේ නිරෝධායන නිවස් නිරෝධායන කියලා කිව්වා. නිවේශ නිරෝධායන දාලා තිබ්බන් පස්සේ සමහර නිවස් තියෙනවා එළියට වැහුවාම ඊළඟ ගෙදර තිබ්බ අවස්ථා තිබ්බා. කට්ටිය ජන ඝනත්වය අධිකයි. එතකොට මේ කියන නිරෝධායන ක්‍රමවේදය කරන්න බෑ. ඒත් එක්ක අපිට හම්බුණා සමහර ගම්මාන ගෙවල් ගත්තම එක ගෙදර 8 දෙනා ජීවත් වුණා. ඉතින් ඒක කවදාකවත් නිරෝධායනයක් වෙන්නේ නැහැ. එක ගෙදර කාමර දෙකයි මිනිස්සු 8 දෙනයි 10 දෙනයි. එතකොට ඒ කට්ටිය අපිට උනා ගලවල පොකුරු පිටින් වගේ අරන් ගිහිල්ලා අර කියන රූට් බෝල් ක්‍රමයටත් අරන් ගිහිල්ලා ගම් පිටින් ගිහිල්ලා නිරෝධායන කරා. මේ හැමදේම නිරෝධායන කළා රටක් වශයෙන් මේ කරන කට්ටියගේ බලාපොරොත්තුව මොකද්ද? වෙන කිසි දෙයක් නෙමේ. පළමුවෙන් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම, දෙවනුව මෙයින් පැතිර යාම වළක්වලා රටේ සෙසු මහජනතාව ආරක්ෂා කරගන්න මේ දේ. එතකොට අපි මේක පළවෙනි මම කිව්වා මේ කවුද නිරෝධායන වෙන්නේ? එතකොට පළවෙනිට නිරෝධායනේ බොහොම 100ට බහුතර ප්‍රමාණයක් ප්‍රතිශතයක් තියෙන කට්ටිය කියලා. ඉතින් ඒකට මේ නිරෝධායන මධ්‍යස්ථාන වලට අපි එහෙම කට්ටිය අරන් ගිහලා නිරෝධායන කරන ගම අපි ජනතාවගේ මොවුන් ගලා මෙතුමා කිව්වා වගේ අපි අයින් කරලා ජනතාවට තියෙන මේ අනාරක්ෂිතභාවය ඉවත් කරන්නයි අපේ මේක. එතකොට මේ දේ කරන්න කවුද සම්බන්ධ වෙන්නේ? මේක සම්බන්ධ වෙනවා අර කිව්ව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ වෙනවා. මේ අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පමණක් නෙමෙයි සම්බන්ධ වෙනවා හමුදාවට. මේකට ඇයි හේතුව ඒකට? හේතුව දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරට තියෙනවා යම්කිසි ජන කොටසක් මම හිතන්නේ බලා ගන්න තියෙනවා යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේකේ එකම කොටසේ එක පුද්ගලයෙක්ට විශාල සංඛ්‍යාවක් වමන එතුමාට මේ ගෙවල් 200කට යන්න බෑ එක මේ පැය 24ක් ඇතුළත. ඉතින් ඊට පසු කාලීනව අතිගරු ජනාධිපතිතුමාගේ උද්දේශ පරිදි ගම්පහ දිස්ත්‍රික්කයට වැඩිපුර ප්‍රමාණයක් වෛද්‍යවරුන් එම්එච්ලා ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැන් දවස් 3-4 වලදී වැඩි කරත් ඒ සංඛ්‍යාවක් අතිරේක සංඛ්‍යාවකුත් තිබ්බා. ඉතින් ඒකට අපි සම්බන්ධ වුණා. ඉතින් එතකොට මේ ආකාරයෙන් අපි මේ කට්ටිය යොදවලා අපි මේ කට්ටිය අතුලට ගැනීමක් කරනවා නිරෝධායනට. දැන් මේකෙදිත් අපි දැක්කා සමහර ප්‍රශ්න අපිට ආවා. නමුත් නිරෝධායන පහසුකම් ඊළඟට කවුද නිරෝධායන පහසුකම් සපයන්නේ? නිරෝධායන පහසුකම් සපයන්න තියෙන ලංකාවේ එකම ආයතනයේ හෝ ආයතන කිව්වොත් කියන්නේ ත්‍රිවිධ හමුදාව පමණයි. වෙන කොහෙද නිරෝධායන තියෙන්නේ? නිරෝධායන මධ්‍යස්ථාන කොහෙද තියෙන්නේ? වෙන කිසිම කෙනෙක්ට මේ රටේ පුළුවන් ද නිරෝධායන මධ්‍යස්ථානයක් තියාගන්න බෑ. ත්‍රිවිධ හමුදාවට විතරයි අපිට සෞඛ්‍ය ක්ෂේත්‍රයට උනත් සෞඛ්‍ය අමාත්‍යතුමිය ඊයේත් කිව්වා ඊයේ ජනාධිපතිතුමා අපේ කාර්යශාල බලකායේදීත් කිව්වා මේ වෙන කාටද මේ කරන්ටුව හමුදාවට ඇරෙන්නේ කියලා. සමහර පුද්ගලයෝ කියනවා ඇයි මේ හමුදාවට දීලා තියෙන්නේ මේක කියලා. වෙන කාටද එහෙනම් කරන්න පුළුවන් මේක. රටේ ජනතාව හොඳින් බුද්ධිමත් ජනතාව දන්නවා. එතකොට කරන්න තියෙන්නේ ත්‍රිවිධ හමුදාව. එතකොට බුදුමිය අහුව පහසුකම් මම එන්නේ ඒකට. එතකොට මේ ත්‍රිවිධ හමුදාව කොහෙන්ද මේවා දෙන්නේ? ත්‍රිවිධ හමුදාවල කඳුරු තියෙන්නේ ඒ ත්‍රිවිධ හමුදාවේ කඳුරු වලට ඉන්න පුළුවන් ප්‍රමාණයන් වලට විතර අපි කඳුරු තියාගෙන ඉන්නේ. එතකොට අපිට ඉතාමත් සුළු පිරිත් තැන් කීපයක් පමණයි අපිට හම්බෙලා දිවෙන්නේ. එතනින් ඔබට ගිහිල්ලා ඒ වගේ පහසුකම් අපිට ලබා දීලා තියෙනවා. අද දවසේ අද උදෑසනත් තම ආරක්ෂක ලේකම්තුමයි අපි මීටින් එකක ඉද්දි මම අපේ
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාට කෝ ඔබතුමාගේ අටෙන්දර විශ්වවිද්‍යාල වල තවත් තියෙනවා නේද ගොඩනැගිලි ටිකක් අපිට ඒ වගේ කුකුත් පුළුවන් නම් සපෝට් එකක් වශයෙන් දෙන්න කියලා. එතුමාලත් දෙන්න මේවා වෙනවා. ඉතින් ඒ වගේ අපි ඒ තියෙන පහසුකමක් තමයි අපි අපේගේ පහසුකමකින් පොඩ්ඩක් ඉවත් කරගෙන නැත්නම් තියෙන දෙයක් අපි අරගෙන ඒක වැඩි දියුණු කරලා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කරන්නේ. මතක ඇති අපි ඒ කාලේ කිව්වා අරවා දුන්නා වොෂින් මැෂින් දා වයිෆයි දැම්මා මේ වාජී දාවල් කරා කියලා. දැන් මේ පාරත් හැකි තරමින් අපි ලබා දීලා තියෙනවා. ඒතර මේ දෙන්නේ පහසුකම් මේ ත්‍රිවිධ හමුදාවේ මේ දිවාරය රාජකාරී කරන රට දෑ වෙනුවෙන් ජීවිත පරදුරට වැඩ කරලා අදට මේ කට්ටිය ගිහිල්ලා අර සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහායක් වශයෙන් අපි එකතු වෙලා තමයි මේ ආකාරයෙන් කට්ටිය මේ ගියන්නේ. එතකොට නිරාධාන පහසුකම් ඔය වගේ තැනක තමයි අපි නිරෝධායන මධ්‍යස්ථානයක් කළා පහසුකම් සපයන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔබතුමිය ඇහුවා ඔව් පහසුකම් තියෙනවද කියලා. ඔව් ඉතින් අපිට තිය හැකි ප්‍රමාණයට අපි දීලා තියෙනවා. දැනට මේ අපි කතා කරන අද දිනේ අද උදෑසන වෙද්දී 9500කට අධික සංඛ්‍යාවක් නිරෝධායන වෙමින් හිටියා. දැන් මේම අපි කතා කරනදී ආපහු 10000කට ලං වෙලා ඇති අද දවසේ ගත්ත කට්ටියත් එක්ක බැලුවම. ඉතින් අපිට පහසුකම් අපිට තිබෙනවද කියන සංඛ්‍යා ගත්තොත් අපිට පහසුකම් තිබෙනවද නෙමෙයි අපිට තිබ්බා හෝ නොතිබුණා. මේ රට වෙනුවෙන් රටේ ජාතිය වෙනුවෙන් ඔවුන් මේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කරගන්න අපි ඕනම කැපකිරීමක් කළා අපි නිරෝධායන මධ්‍යස්ථාන හදලා කොහොම හරි මේක තියාගන්නවා. මේක අවශ්‍යතාවයක්. මේ කට්ටිය නිරෝධායනට ගත්තේ නැත්නම් මේ කට්ටිය සමාජවල තුල තිබ්බනම් මෙතුමා කිව්වා වගේ අද මේ අපි අර මං කිව්වා වගේ අද 40ක් එද්දි මේ 19 අද එළිය හිටියනම් හිතා ගන්නකො කොයිතරම් දාගන්නද මේක පතුරවන්න පුළුවන්ද කියලා. ඉතින් ඒවා ලක්කන්න තමයි මේ නිරෝධායන කරන්නේ. එතකොට මේ මධ්‍යස්ථාන අපි හද මේවා කරන්නේ මේ දේ කරන්න. ඉතින් අපිට පුළුවන් උපරිමය අපි මම හිතන්නේ පහසුකම් මේ වෙනකොට 10000ක් පමණ අපි අද රාත්‍රියේදී කරනවා. තව යම් කිසි සංඛ්‍යාවක් ආවත් අපි බැහැිනෝ කියා. අපි කියලා දින හමුදා ත්‍රිවිධ හමුදා නොහැක්කක් නොමැත කියලා අපි වැඩ කරන්නේ. අපි බැහැයි කියන්නේ අපේ රටේ ජනතාව වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරලා අපි කට්ටිය නිරෝධායන කරනවා. ඒකින්ද මේ අපි ඒකයි කියලා අර කිව්ව මාස දෙකේ වගේ වැඩි කොන්ෆිඩන්ස් වෙලා පොඩි දාගන්න කියන එක නෙමෙයි කියන්නේ. නමුත් මොන සංඛ්‍යාවක් ආවත් අපි ඉන්නේ රටේ ආරක්ෂක හමුදා කියන්නේ මේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සම්බන්ධයෙන් රටේ ජනතාවට මහත් අභිමානයක් තියෙනවා. අපි මේ ත්‍රස්තවාදයෙන් අපේ රටේ මිනිස්සු ආරක්ෂා කරගත්ත ත්‍රිවිධ හමුදාව අද දිනේ මේ මාර්තු 11 වෙනිදා පටන් ගත්ත පස්සේ අපි නිදිනොමරා හරි මේ තත්ත්වය අපි ඇති කරගෙන අපි කරනවා. ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් මේවා ඇත්තටම පහසුකම් අපි දෙන්න පුළුවන් උපරිම සපේනවා. අපේ අතින් යම් දේවල් අඩුපාඩු තැන් තියෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අද හෙට හදද්දී ඒ වගේ තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. මේවා හදලා තිබ්බ නිරෝධායන මධ්‍යස්ථාන නෙවෙයි හදමින් තියෙන නිරෝධායන මධ්‍යස්ථාන මේ වෙලාවේ හැටියට කරගෙන යන්නේ. එතකොට අනිකුත් පහසුකම් අපිට දෙන්න පුළුවන්. අපි මේ පහසුකම් යටතේ අපි කට්ටියගේ උණ බලන්න දේවල්, සමහර දුරත්වභාවයන් හැකියපමින් තියාගන්න දේවල්, ඊට පස්සේ මේ කට්ටියගේ කණ්ඩ බොණ්ඩ දෙන දේවල්, ඒ ඔක්කොම අපි හිතන්නේ අපි උපරිමයෙන් දෙනවා. නමුත් අර ඔබතුමිය අහපු ප්‍රශ්නෙත් එක්කම පොඩ්ඩක් කියන්න ඕනේ, කනගාටුවෙන් හරි කියන්නවා මේවත් විවේචන කරන කට්ටිය අද ඉන්නවා. නැතුව නෙමෙයි. එළියේ ඉඳලා බලලා වතුරට බහින්න නැතුව පීනන කට්ටිය ඉන්නවනේ. දැන් අපි දැක්කා ඊයේ පෙරේදා සමාජ ජාලවල ගිහිල්ලා තිබ්බා කියලා ඊයේ වාර්තා වුණාන් පස්සේ හොයලා බැලුවා. යම් කිසි ස්ථානයක එක කාන්තාවක් කියනවා එක තප්පරයයි දුන්නේ කියලා මේ හමුදාව නිරෝධායනට අරන් යන්න. අපි මේ හමුදාව අරන් ගියේ මේක මේ හොරු වගේක් කියලා වගේ කියනවා. හොරු නෙමෙයි. මේ කට්ටිය අපි අරන් යා යුතුයි. ඒ කට්ටිය හනා අරන් යන්න මොකටද අපේ තැන් වල තියන්න බැරි මොකද කියලා. ඒවා ඉතින් මනසේ තියෙන බුද්ධිභාවයේ වල ප්‍රශ්න ඒවා. අපි මම පැහැදිලි කරලා දුන්නා වගේ එහෙම තියන්න පුළුවන් නම් හොඳයි. මෙතුමා කිව්වා වගේ සමහර නිවාසිකාගාරවල ඉන්නවා මේක ප්‍රායෝගික දෙයක් නෙදී අපිට කියන්න බෑනේ මේ ආයතනයේ කට්ටිය මේ එක එක විතරක් ඉන්න ඕන නැහැ කිසිසේත් කියන්න බෑනේ මේවා දැනගෙන නෙවෙයි ඉන්නේ. ආයතන 4-5ක කට්ටිය තාමත් කුඩා වූ නිවාසිකාගාරක ඉන්නවා. එතකොට මේක එක ආයතනයකින් ඇවිල්ලා හරි එක තැනකින් ඇවිල්ලා පැතිර යාම සම්භාවිතාව 100%ක් වගේ තියෙනවා. ඉතින් ඒකින්ද තමයි සමහර ලාට මොකද කියලා කියන්නේ නැතුව මේ පළවෙනි ආශ්‍රිතය නම් අරන් යන්නේ. ඉතින් ඒකට විරුද්ධත්වයක් දක්වන කණ්ඩායම ඉන්නවා. ඒ ඇවිල්ලා එක්කෝ
අවබෝධයේ තියෙන අඩුකම එහෙමත් නැත්නම් රටක් ජාතියක් වශයෙන් අපි මේ කොවිඩ් පරාජය කරන්න අකමැති කණ්ඩායම තමයි තප්පරේ කතා කියන්නේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඒ කට්ටිය කැමති නෑ රටෙන් කොවිඩ් ඉවත් කරනවට. ඒ කට්ටිය වෙනත් න්‍යාය පත්‍රයක ඉන්න මිනිස්සු මේ. ඒකයි කියන්නේ මේ අරන් යන්න එපා. එහෙම අරන් යන්නේ කොහොමද? ඒ වගේ කතා කියන්නේ ඒ වගේ කට්ටිය. ඉතින් ඒක අපි තේරුම් ගත යුතුයි. ඒ කට්ටිය කියනවා අපි යන තැන දන්නේ නැහැ කියන කතාවක් තියෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන අපි හදලා රටින් අපි රජයට කියලා තියෙනවා අපි මේ මගේ තැන් වලට ගන්නවා කියලා. මේවට කල් වේලා දෙන්න නැහැ කියලා කියනවා නිරෝධායනයට. මේ ප්‍රශ්නත් එක්ක කියන්න ඕනේ. මේවා සමාජයේ තියෙන ප්‍රශ්නනේ. මොකද සමාජ ජාලාවල යන්නේවට මේ වගේ අවස්ථාවක් හම්බුනාම අපි හිතන්නේ ඒකටත් එක්ක බුදුමේ ඇහුවම් පහසුකම් තියනවද කියලා මේකටත් එක්ක උත්තර දෙන්න ඕනේ. ඔව්. කියනවා අපි වෙලාවල් දුන්නේ නැහැ කියන කණ්ඩායම් ඉන්නවා. අපි උදාහරණයක් ගත්තොත් කෑගල්ලේ තත්ත්වයක් යම්කිසි වාර්තා කරනවා යම්කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයා කියද්දී ඒ ස්ථානයට අපි කලින් දැනුම් දීමක් කියලා කියනවා අවි අමෝරාගෙන පැනලා තමයි මේ නිකන් හිරකාරයෝ වගේ ගත්තේ කියලා. ඉතාමත් වගකීමෙන් කියනවා ආරක්ෂක මාන්ලි ප්‍රධානීවරයා වශයෙන් සහ ත්‍රිවිධ හමුදා ඒ වගේ විවිධ හමුදාපතිවරයා වශයෙන් අපි කෑගල්ලේ බය නැතුව කියනවා ඒ ගියපු කිසි තැනකට අපි අවි අරන් ගිහලා මිනිස්සු ගන්න හේතුවක් නැහැ. මොකද මේ ලෙඩෙක් වෙන්න ඉන්න පුද්ගලයෙක් ගන්න යන්න අවියක් අවශ්‍යතාවයක් නැහැ. සමහරට වාහනයක්දී ආරක්ෂාවට එකක් තියාගෙන යන්න පුළුවන් මේක. නමුත් ගන්න යන අයලුන් අවිද්‍යාවන අරන් ගිහලා නැහැ. බොරු. මේවා ඔක්කොම ඇවිල්ලා අර සමාජයේ කුපිත කරන්න අර මං කිව්වේ න්‍යාය පත්‍රය. කියන්නේ මේක තව කොවිඩ් පතුරවන්න කැමති කට්ටිය තමයි මේවා කියන්නේ. ආදරයක් ආසාවට රටේ මෙච්චර කැපවීමක් කරලා වැඩ කරන ත්‍රිවිධ හමුදාවකට. හරිද? මේ රටේ ජනතාව හොඳ බුද්ධිමත් ජනතාව ඉතාමත් හොඳින් දන්න මොන තරම් කැපකිරීම කරනවද කියලා. මේ ගණ්ඩ යන නිරෝධායන මධ්‍යස්ථානයකට මං කවුද කට්ටිය මේ යොමු කරන කට්ටිය කවුද? යොමු කරන්න යන කට්ටිය. අපේ PHI මහත්තුරු. ඒත් එක්ක ත්‍රිවිධ හමුදාව මේ සම්බන්ධ යන කට්ටිය. මේ යන්නේ මේ අර ඉස්සර මේ යම්කිසි ආකාරයක දන්නේ නැහනේ මොන ආසාදීද නමුත් අපි දන්නවා මේ ගණ්ඩ යද්දි මේ ෆස්ට් කොන්ටැක්ට් එකක් අපි ගන්න යන්නේ කියලා දන්නවා. අපේ සොල්දාදුවන් අපේ විරෝධා රණරුව මේක දන්නවා දැනගෙන යන්නේ. එතකොට යම්කිසි අවධානමක් තියාන්න මේ යන්නේ කවුරු වෙනුවෙන්ද? මේ රටේ ජනතාව බහුතර ජනතාව පොදු ජනතාව ආරක්ෂා කරගන්න ආසාදිනියෙක් විය හැකි පුද්ගලයෙක්ව සමාජයෙන් ඉවත් කරලා ඔහුවත් ආරක්ෂා කරගෙන හරිද? ඔහුවත් ආරක්ෂා කරගෙන ඔහුගේ ජීවිතයත් ආරක්ෂණ අනිත් කට්ටියගේ ජීවිත ආරක්ෂා කරන්න තමයි මේ විරෝධා රණවිරුව යන්නේ. සමහර වෙලාවට කියනවා මේ අපිව ගත්ත රෑ මේ නිදි යගෙන හිටපු වෙලාව ඇවිල්ලා ගත්තා කියනවා. එතකොට හමුදාවේ කට්ටිය බුදියගෙන දයන්නේ මේ කට්ටිය මේ හීනෙන්ද කියලා විදිහින්ද ගන්න යන්නේ. හමුදාවේ කට්ටිය රෑ එළි වෙනකම්. සමහර පුද්ගලයන් මම දැක්කා කියලා දිනවා 3ට ගත්තම 7 වෙනකම් ගියා කියලා. ඔව්. එහෙම වෙන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. මොකද ඒ කට්ටියක් ඒ කණ්ඩායමකට කිව්වම ආයතනේ ගන්නකොම ඒ පුද්ගලයා අරන් ඊළඟ පුද්ගලයා අරන් පළවෙනි පුද්ගලයා ගියාම ඔය කියන කෑගල්ල ප්‍රදේශයේ පැයක් විතර ඉඳලා තිබ්බා. පළවෙනි මේ කියලා ගියත් පැයක් විතර ඉඳ වුණා ගන්න. ඊට පස්සේ යන පුද්ගලයා එතන ස්ථානයේ හිටපු කියලා ලෑස්ති වෙලා හිටියා. තුන්වෙනි ස්ථානෙට ගියාම එහෙමයි. ඉතින් එහෙම ගියාම මේ ගෙවල් එක ළඟ තියෙන ගෙවලුත් නෙමෙයිනේ. ඉතින් මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ වගේ අයවලුන් ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ මේ මිනිස්සුත් නිදිමරාගෙන මේ ඇවිල්ලා කරන්නේ රටට තියෙන අවදානම ඉවත් කරගන්න තමයි උත්සාහ කරන්නේ කියලා. ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ? හදවතක් තියෙන මේකේ බුද්ධියක් තියෙන පුද්ගලයෙක්ට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ පහසුකම් සම්බන්ධයෙන් කියද්දි කෑම සම්බන්ධෙමුත් කිව්වා අපිට දෙනවා කිව්වා එක්ක කාන්තාවක් අපිට දෙන්නේ අමු කරවල කියලා. හරිද? අමු දේවල් කන්න හේතුවක් නැහැ. හමුදාවේ කන්නේත් නැහැ වගේ පහත් මට්ටමේ කෑම කන කට්ටියක් නෙමෙයි. හමුදාවේ හොඳට කාලා බීලා ඉන්න මිනිස්සු ඉන්නේ. එතකොට අපි අපේ ආගන්තුකයන් වශයෙන් අපි ආගන්තුකයනේ මම කියන්නේ අපේ තැනට ආපු මිනිහට රටේ ශ්‍රී ලාංකිකයන් කියන ඕන මිත්ගලේ ඔබයි මම යෝනෙක් කියන අපේ ගෙදර ආවොත් අපිට ගන්න නැතත් අපි කන්න දෙන જાතිය මිනිස්සුනේ දැක්කනේ අර මේ දුම්හිඳ පැත්තේ පල්ලෙහා මේ බදුල්ල දිස්ත්‍රික්කයේ රාවණෑල්ල පැත්තේ කණ්ඩායමක් කොහොමද පිට රටින් ආපු ජාතිකයන්ට අතේ සල්ලි නැති වුණාම අපි මිනිස්සු කන්න දුන්නේ කියලා ලෝකෙටම පැහැදිලි කරලා දුන්නානේ. එවැනි જાතියක් අපි එවැනි જાතියක් සිටින මේ වෘත්තීයමිය හමුදාවකින් අමු කරවල කන්න දෙයි කියලා හිතනවා. මේවා හොඳයි ගිහිල්ලා වෙන තැන්වල කියන්න. ඉතින් මේවා තමයි අර එක්කෝ තියෙන තරහකට මේ නිරෝධායන කරනවට තරහකට නැත්තම් මේ රටේ කොවිඩ් පාලනය කරයි කියලා තරහකට තමුන්ගේ න්‍යාය පත්‍ර වැඩ කරන්නේ නැති වෙයි කියලා තමුන්ට හම්බ වෙන්න තියෙන සල්ලි හේන් හම්බ වෙන්නේ නැති වෙයි කියලා අන්න ඔය වගේ කණ්ඩායම් තමයි
තප්පරේ කියන්නේ එකයි කරුවලමුවෙන් දෙනවයි කියන කතා කියන්නේ. මම හිතන්නේ රටේ ජනතාව මේකට ඉතාමත් කෙටි කාලෙන් පිළිතුරු ලබා දෙයි. අපි බලාපොරොත්තු වෙනවා මෙච්චර කැපවීමක් කරන හමුදා. ඉතින් ඔබතුමිය අහපු ප්‍රශ්නයත් එක්ක මම මේ කිව්වේ. ඉතින් ඒකින්ද අපිට කියන්න තියෙන්නේ ඔව් මොන තත්ත්වයක් ආවත් අපේ පහසුකම් නැතුව නේ පහසුකම් තියෙනවා. පහසුකම් වල ඕන තරම් අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි හැබැයි හොයලා බලන්න ඕනේ ওই පහසුකම් අඩුයි කියලා කියපු පුද්ගලයා දෙන්නා ඉන්නේ ජීවත් වෙන්න කොහොමද කියලාත් හොයලා බලුවොත් අපි හොයලා බලලා ඉවරයි. අපිට පෙන්වන්න පුළුවන්. ඒකින්ද ඔය වගේ දේවල් වලට මේවා සැලෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පහසුකම් සම්බන්ධයෙන් අහන්න ඕනේ 53000කට අධික සංඛ්‍යාවක් මේ රටේ ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනලා ගිහිල්ලා එළියට ගිහිල්ලා තියෙනවා. ඒ කට්ටිය යද්දි කියපු කතා පොඩි ළමයි චිත්‍ර වලින් අඳලා දුන්න දේවල් লীලා තියෙන ලිපි ඒවා අපේ හෘද සාක්ෂියට අනුව අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් මොනතරම් ප්‍රශංසාවක් මේ රටේ ජනතාව මේ ත්‍රිවිධ හමුදාවට කරලා තියෙනවද කියලා. අදට මේ නිරෝධායන 10000කට අංශ අධික සංඛ්‍යාව යන දවසේ කියයි ත්‍රිවිධ හමුදාව මොන ආකාරයෙන් බලා ගන්නවද කියලා. ඉතින් එහෙව් තත්ත්වයක් යටතේ තීදි තමයි මේ තත්ත්වය කතා කරන්නේ. නමුත් නැවත වතාවක් කියන්න තිබෙන්නේ අපි කොයිතරම් සංඛ්‍යාවක් ආවත් අපි අනිවාර්යයෙන්ම අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඕනම ආකාරයෙන් නිරෝධායන කරන්න සැදී පැහැදී ඉන්නවා. ඒත් එක්කම දිය හැකි උපරිම පහසුකම් අපිට තිබෙන්නේ නැතත් අපි දීලා හරි අපේ රටේ ජනතාව අපි බලා ගන්නවා. මම හිතන්නේ ඔබට මතක ඇති අපි වගකීම් ආධ්‍යායතන විදියට මේ යුද හමුදාව ඇතුළු මේ ත්‍රිවිධ හමුදාවම නිරෝධායන මධ්‍යස්ථානවලදී අපේම ජනතාවට සැලකුවේ කොහොමද කියන ආකාරය මම හිතන්නේ අපිත් අපේ ප්‍රවෘත්ති වලින් විටින් විට පෙන්වන්නට අපි හැකි උපරිමය ගත්තා. ඉතින් ඒවට සාක්ෂි ඕන තරම් අප සතුව තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන ගැන කතා කරපු නිසාවෙන්ම මම යලිත් වතාවක් යුද හමුදාපතිතුමාගෙන් අහන්නට කියලා හිතුවා. දැන් ගොඩක් වෙලාවට මේ ගෙවල් වලම නිරෝධායනය වීමේ අවස්ථාවනුත් තිබෙනවා. කෙනෙක්ට දැනගන්නට හැකියාවක් ලැබුණේ නැති අය ඉන්නව නම් කෙනෙක්ට සැකහැර දැනගන්නට පුළුවන් හොඳම අවස්ථාව තමයි මේ ගෙවල් වල නිරෝධායනයට ලක්වන්නට පුළුවන්කම තිබෙන්නේ මොන වගේ කණ්ඩායම් වලටද? දැන් මෙහෙමයි. ගෙවල් වල නිරෝධායන වෙන්න පුළුවන් අවස්ථාවක් තිබෙන දැන් ඔබතුමේ මෙතුමා කිව්වා වගේ අපි නිරෝධායන මධ්‍යස්ථානට රැගෙන ආපු නැති නිවෙස් වල නිරෝධායන කණ්ඩායමක් ඔය අපි කිව්වේ ආසාදයෙන් ලක් වෙච්ච කණ්ඩායමක් ඉන්න. ඒ කියන්නේ ඇත්තටම අපි ෆස්ට් කොන්ටැක්ට් කියන එක අනිවාර්යෙන්ම අපි සමාජයෙන් ඉවත් කරගත යුතුවම තිබෙනවා. මොකද ඒ ෆස්ට් කොන්ටැක්ට් එකෙත් අපි මේ අපේ බුද්ධියංශ ඉතාමත්ම සූක්ෂම අන්දමින් මොනතරම් පරාසයක මේ කට්ටිය කොන්ටැක්ට් මොනවාද කියන එක හොයනවා. හෙව්වම් පස්සේ දැන් අපිට දැනගන්න පුළුවන් මෙයා කොච්චර පැය ගාණක් නැත්නම් ආශ්‍රය මොනතරම් ප්‍රමාණයට කරලා තිබෙනවද කියන එක යටතේ අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටත් හඳුනාගත හැකියාවක් තියෙනවා මෙයාට හැදෙන්න chance එකක් තියෙනවා කියන එක. ඉතින් ඒ කට්ටිය තමයි අපි අනිවාර්යයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ඉතාමත්ම පැහැදිලිව මේ අද දවසේ අපේ මේකේ හැමදාම උදේට අපිට අපි හම්බ වෙනවා හම්බුනාම අහන දෙයක් තමයි මේ ප්‍රමාණය ඉවත් කරගත්තද එතුමාගේ තියෙන ස්ට්‍රැටජි එක නැත්නම් අපේ තියෙන මේ ක්‍රමවේදයේ පළවෙනි පුරුක මෙතුමා කිව්වාගේ තමයි වහාම මේ ඊළඟට කොවිඩ් ආසාදනය විය හැකි හෝ අපි බලාපොරොත්තු වෙන යම් කිසි සැක කරන කණ්ඩායම් ඉවත් කරගෙන ඒක තමයි අපේ ස්ට්‍රැටජි එක. ඒක අපි කරන්නේ තාමත් හොඳ හිතින් සමාජයෙන් කට්ටිය ඉවත් කරගන්න. ඉතින් ඒ අනුව අපි පළවෙනි කණ්ඩායම් අපි මේ ආකාරයෙන් අනිවාර්යයෙන්ම නිරෝධයන් ලක් කරනවාමයි. නමුත් සමහර අවස්ථාවලදී අපිට හමු වෙච්ච නැතුව නෙමෙයි සමහර අවස්ථාවලදී මේ මහලු අයට සමහර කට්ටියට යෑම අපහසුතාවයන් සහ ප්‍රායෝගික ප්‍රශ්න තිබ්බ අවස්ථාවක් තිබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ওই කෑගල්ලි සිද්ධියේදී අම්මයි තාත්තයි දෙන්නම මේ රෝගියෙක් බවට පත් වෙලා ස්පිතාලෙට ගිහිල්ලා දුවයි පුතා ඉන්නවා විභාගය කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී යම් කිසි සහනයක් අපි ඒකට දීලා ඒ කට්ටියව අරගෙන එතනින් විභාග මධ්‍යස්ථානය කරන්න වගේ අපි මානසික වෙලා තියෙනවා. ඒකත් හමුදාව කරන් පස්සේ ඒක හමුදාව නෙමේ වෙන කට්ටියක් කරේ කියලා කියන තරම් මේ තත්ත්ව බාලුණා මානසික තත්ත්ව පහළ වෙච්ච පුද්ගලයෙක් ආකාරයෙන් කතා කරා. කෙසේ වෙතත් අපි කියන්නේ ඔබතුමිය අහපෙකට නිවේශක නිරෝධායන කරන්න අපි තුමු සෙකන්ඩ් කොන්ටැක්ට් එකක් වගේ. නැත්නම් තර්ඩ් කොන්ටැක්ට් එකක් වගේ. අපිට හිතෙනවා නම් මෙයාට යන්න පුළුවන් අවස්ථාව අර කිව්ව ප්‍රමාණයේ බහුතරයක් තත්ත්වයක් නෙමෙයි. ප්‍රතිශතය හැටියෙන් බලුවම ආවම වෙන්න පුළුවන්. නමුත් අපි උන්ට කියනවා කෝකටත් ඔබ ෆස්ට් කොන්ටැක්ට් එක නොවුණා
සමහරට ඔබ දෙවෙනි සහ දෙවෙනි කන්ටැක්ට් එක වෙන්න පුළුවන්. ඔබ කෝකටත් ඉදිරි දින 14 තුල නිවෙසට වෙලා නිරෝධායන වුණොත් හොඳයි. මොකද මේ තයින තත්ත්වය අනුවත් එක්ක. විශේෂයෙන්ම මෙතුමා කිව්වාගේ ඔබතුමිය අහුවාගේ අර පළවෙනි ප්‍රශ්නේදී මේ පාර වෙනස්ද කියන තත්ත්වයක් එක්ක මේ පාර අපිට හමු වෙච්ච එකේ වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ මොවුන්ගේ මේ කොවිඩ් වෛරස් ලෝඩ් එක ටිකක් අධිකයි කියන එක අපි දැක්කේ. ඉතින් මේ ලෝඩ් එක වැඩි හින්දා සමහරලාට අර පළවෙනි ආතාවට වැඩිය මේක පැතිරවීමේ හැකියාව වැඩි කියලා හිතන හින්දා අපි සමහරලාට ෆස්ට් කන්ටැක්ට් එක දෙවෙනි කන්ටැක්ට් එකත් ගිය අවස්ථා නැතුව නෙමෙයි. ඒකින්ද බොහෝ දුරට යම්කිසි ආකාරයකින් 100% අනුමාන නොකරන නමුත් යම්කිසි ආකාරයෙන් හැකියාවක් තියෙයි කියන හිතේට කණ්ඩායම් අපි අනිවාර්යයෙන්ම මේ ආකාරයෙන් නිවෙස්වල නිරෝධායන කරනවා. අපිට යම්කිසි තත්ත්වයක් ඇති වෙනකම් සමහර කට්ටියගේ තත්ත්වයක් ඇති වෙනකම් අපි නිවෙස් නිරෝධායන ඉස්සෙල්ලම ලක් කරලා දැන් අපිට පළවෙනි දවසේ වගේ තත්ත්වයක් තිබ්බ. ඔබතුමිය අහ ප්‍රශ්නෙට තව ඍජු උත්තරයක් දෙනවා නම් පළවෙනි දවසේ අපිටම එකපාරටම 900ම එකපාරට අපිට ගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ අර කිව්වාගේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ එකකට ගොඩක් තියෙනවා. හමුදා දැම්මත් බෑ. හරියට විස්තර හොයාගන්න ඕනේ නිකන් බොරුවට ෆස්ක දැන් දෙමාපියෝන් අරන් යන්න බෑනේ. මේ පැත්ත පළාතකවත් හිටපු නැති කට දීලා දාලා වැඩක් නැහැනේ. ඉතින් සමහරවිට බෝඩි මේ කට්ටිය උස්සන් ගියා වුණාට බෝඩි මේ කට්ටිය අරන් යන්න උනා මේ නිරෝධායන්ට. මේ එතකොට මේ ආකාරයෙන් අපි දැක්කම අපිට තේරුම් ගියා එකපාරට ගන්න බැරුණා. ඉස්සෙල්ලාම අපි කියන්නේ ස්වයං සහ නිරේෂ් නිරෝධායනකට යන්න අපි නිරෝධායන මධ්‍යස්ථානයක් තුරට රැගෙන යනකම් ඔබ නිවෙස් නිරෝධායනට ලක් වෙන්න කියලා. ඊට පස්ව අපිට හැකි ප්‍රථම අවස්ථාවේදී අපිට තේරෙනවා නම් අර කන්ටැක්ට් එක තත්ත්වය අනුව අපි එතනින් ඉවත් කරගෙන අපගේ නිරෝධායන මධ්‍යස්ථානට අරන් නිරෝධායන කරනවා. ඉතින් අර වගේ නිවෙස් නිරෝධායන ලක් කරන්නේ දැන් ඔබ දකින්න අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගිහිල්ලා කොලයක් කලවන්නේ. කොලයක් කලලා මේ නිකන් මොහ මාර්ගවල රෑ දිවානවල මේ මහජන පරීක්ෂකවරුන් ගිහිල්ලා වැඩ කරනවා. ඉතින් ගිහිල්ලා කරන්නේ අනික් කට්ටියත් එක්ක තියෙන යම් කිසියෝ සම්භාවිතාවයක් හැදෙයි කියලා මේ පතුරන් පුළුවන් කට්ටිය වෙනුවෙන් තමයි මේ වගේ නිරෝධායනට අපි ලක් කරන්නේ. හොඳයි මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා මොන වගේ අයටද නිවෙස්වල නිරෝධායන වන්නට පුළුවන්. ඒ වගේම තමයි නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන යන්නේ මොන වගේ කණ්ඩායම්ද මොන වගේ පිරිස්ද ඒ ඇයි කියන කාරණාවත් එතුමා බොහොම හොඳින් විස්තරාත්මකව පැහැදිලි කළා. විශේෂඥ වෛද්‍ය සමිති ගිනිගේ මහතාගෙන් මම දැන් අහන්නට සූදානම් වෙන්නේ මේ PCR පරීක්ෂණ ගැනත් මේ දවස්වල එදා වගේම අදත් වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. බොහෝ දෙනෙක් හිතන කාරණාවක් තමයි දැන් මේ වන විට ආසාදිතයින් ටිකක් වැඩි වශයෙන් වාර්තා වීමත් එක්ක දැන් මේ PCR පරීක්ෂණ කට්ටල ප්‍රමාණවත් විදියට අපේ රට තුල තියෙනවද කියන ප්‍රශ්නය. මෙහෙමයි දැන් ඒක අපි දැන් අපිට යම් කිසි රටක් විදියට සැලැස්මක් තිබුණා මුලින් ඉඳන්ම කියන්නේ මේ අපි යම් කිසි මේ අවස්ථාවක් ආවොත් ඒක පාවිච්චි කරන්න යම් කිසි සැලැස්මක් ඇතුව තමයි ඒ ක්‍රියාමාර්ග කළේ. මම හිතන්නේ ජනවාරි මාසේ පටන් ගත්තම උදාහරණයක් මතක් කරලා දෙන්නට ඕන. මොකද මේක අලුත්ම රෝගයක්. එතකොට මේ PCR පරීක්ෂණ වලට අවශ්‍ය මේවත් ලෝකේ කිසිම රටකට මුල් අවධියේදී තිබුණේ නැහැ. ලංකාව තමයි දකුණු ආසියාතික රටවල් වලින් ජනවාරි මාසෙම මේ පරීක්ෂණය කරන්න පුළුවන් පහසුකම් ඇති කරගත්තු රටක්. අපි ඒක කරනකොට මම හිතන්නේ අපේ ප්‍රදේශයෙන් තිබුණේ ඉන්දියාවටත් තව විතරයි තිබුණේ. ඉතින් අපි කියන්නේ අපි ඒ වගේ රටක් හැටියට අපි ඒක මුලින්ම ඒක අනුමාන කරලා මේ අවශ්‍යතාවය එයි කියලා මේ MRI ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ඒක පහසුකම් ස්ථාපිත කළා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට ජනවාරි 27 වෙනිදා අර චීන කාන්තාව නිශ්චිත වශයෙන්ම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතන ඉඳන්ම අපි මේක ක්‍රමානුකූලව අවශ්‍යතාවය අනුව ඒ පහසුකම් මේ පුළුල් කිරීමේ වැඩ පිළිවෙලක් තමයි තිබුණේ. 11 මේ පරීක්ෂණාගාරකින් පටන් ගත්ත එක අද වෙනකොට පරීක්ෂණාගාර 23ක මේ PCR පරීක්ෂණ කිරීමේ හැකියාව මේ ප්‍රචලිත කරලා තියෙනවා. ඒක දෛනිකව සිදුවෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව පවා වැඩි කරලා තියෙනවා. පැහැදිලිව මේ කියන්නේ දැන් වෙනකොට අපිට කිසිම දැන් පහුගිය දවස්වල ඇත්තම කියනවා දැන් මේ මිනිවන්ගොඩ මේ පොකුර ආශ්‍රිතව අපි 70000කට ආසන්න මේ PCR පරීක්ෂණ පැහැදිලිවම කරලා තියෙනවා. ඉතින් ඒකින්ද තමයි අපිට ඉතාමත් ඉක්මනින් කාර්යක්ෂම මෙච්චර ආශ්‍රිතයන් මේ පොසිටිව් අය හඳුනාගෙන උන්ව වෙන් කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒතර ඒක ක්‍රමානුකූලව වැඩි කරලා තියෙනවා. ඒකට යම් සැලැස්මක් තියෙනවා. මේ අවශ්‍යතාවය අනුව ඒක මේ කළමනාකරණය කිරීමේ හැකියාව තියෙනවා.
ඒ වගේම තමයි දැන් මේ විදේශ මාධ්‍යවල ප්‍රවෘත්ති ගැන අපි ටිකක් වැඩියෙන් බැලුවොත් මේ පූල් ටෙස්ටිං කියන ක්‍රමය තියෙනවා. මේක අපේ රටට අත්හදා බැලීමේ හැකියාවක් නැද වෛද්‍යතුමනි? නෑ මෙහෙමයි. ඉතින් හැම දෙයක්ම තාක්ෂණික කරුණු දැන් ඒක කිව්වට දැන් මාධ්‍යවල පූල් ටෙස්ටිං කියලා කියන්නේ සාම්පල කීපයක් එක්කහුව කරලා භාජනය කිරීම තුළින් ඒ කාර්යක්ෂමතාව වැඩි කරන්න පුළුවන් කියන එක. මේක අනිත් පැත්තකුත් තියෙනවා. පූල් ටෙස්ටිං කිරීම තුළ මේ පරීක්ෂණයේ තියෙන නිර්වැදතාවය එක්තරා දුරකට අඩුවීමක් තියෙනවා. ඒ දෙකම සමතුලිතව කරලා ඒ අවශ්‍යතාවයන් අනුව තමයි ඒක කරන්න පුළුවන්. ඒක මේ හැමතැනම හැම අවස්ථාවකම පාවිච්චි කරන්න බෑ. විශේෂයෙන්ම අවදානම් රෝග ලක්ෂණ තියෙන කෙනෙකුට මේ පූල් ටෙස්ටිං කියන ක්‍රමේ අනුගමනය කිරීම උචිත නැහැ. මොකද ඒ කිරීම තුළ ඒක පොසිටිව් වුණොත් ඒ අනිත් හැම එකම ආයෙවරක් කරන්නට වෙනවා. ඒතකොට අනවශ්‍ය විදිහට කාලය වැයවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ පූල් ටෙස්ටිං කරන්න පුළුවන් අවස්ථාවල අපි රටක් විදිහට ඒක කරනවා. නමුත් ඒක මේ විශේෂයෙන්ම රෝග ලක්ෂණ තියෙන අයට ඒ ක්‍රමවේදය පාවිච්චි කරන්න මේක තාක්ෂණිකව මේ උචිත නැහැ. ඒ වගේම තමයි මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් හොයාගෙන තිබෙනවා කියලා අද දවසේදී වාර්තා වෙලා තිබුණා. පහුගිය සතියේ පිටින් පිට මාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ විනාඩි 5කටත් අඩු කාලයකදී එක්වරම PCR පරීක්ෂණය කළ ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමවේදයක් තියෙනවා කියලා. මේ වගේ එක එක විදිහේ අලුත් ක්‍රම හොයා ගන්නවා විද්‍යාඥයින් විසින්. දැන් මේ වගේ දේවල් ආවොත් අපේ රටට මේ ක්‍රමවේද ලබා ගැනීමේ ක්‍රමවේදය කොයි විදිහටද තියෙන්නේ? මම හිතන්නේ නිරන්තරයෙන් මේ අවශ්‍ය විශේෂඥ මේ වෛද්‍යවරු ඒ පිළිබඳ අවධානයෙන් තමයි ඉන්නේ. හැම දෙයක් ගැනම තාක්ෂණය ආවොත් ඒක ලබා හැබැයි ආව පළිය මොකද සමහර ඒවා ආව පළියට ඒවා ඇගීම කරලා නිසි ඇගීම කරලා ලක් කරන්න නැතුව ඒක අපිට භාජනය කරන්න බෑ. සාමාන්‍ය ඒ වගේ අලුත් මොකද මේක හැමදේම මේ ක්ෂේත්‍රයේ අලුත් එක්කහුව වෙනවා අලුත් දේවල්. ඉතින් අපි විශේෂයෙන්ම මේ එතනදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අනුමය කියන්නේ ඒකේ මේ විකල්ප ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනුමැතිය කියන එක මේ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක එහෙම අනුමත කරපු ක්‍රමවේදයක් ආවොත් ඒක තවදුරටත් අපේ රටේ පරීක්ෂණවලට භාජනය කරලා ඒක උචිතනම් මේ පාවිච්චියට ගන්නවා. ඒ වගේම තමයි මේ PCR පරීක්ෂණ ගැන කතා කරද්දී වෛද්‍යතුමනි මේ ගොඩක් වෙලාවට සමහරු ටිකක් බිය දක්වනවා. මේ PCR පරීක්ෂණය කරන්න. ගොඩක් වෙලාවට සමහරු දන්නේ නැහැ මොකක්ද මේ PCR පරීක්ෂණයකින් කරන්නේ කියලා. වෛද්‍යතුමනි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කළොත් සමහරු හිතනවා මේ නහයෙන් තමයි මේක කරන්නේ එහෙමත් නැත්නම් මුඛය ආශ්‍රිතව තමයි කරන්නේ කියලා. පොඩි පැහැදිලි කිරීමක් කරමු. කොහොමද මේ PCR පරීක්ෂණය? PCR පරීක්ෂණය කියලා කියන්නේ මේක මේ රෝගේ හඳුනා ගන්න තියෙන පරීක්ෂණය දැන්ට ඒකේ කාර්යක්ෂමතාවය අතින් ඉහළින්ම තියෙන පරීක්ෂණයක් හැටියට තමයි මේ PCR පරීක්ෂණය හඳුන්වන්නේ. නමුත් මේ PCR පරීක්ෂණය ඇත්තට සමහරලාට මේ හැමෝම දැනගන්න තියෙන ඒක භාවිත මේක නිර්වචනය කරන විදිය ගැන පරිසම් වෙන්නට ඕනේ. ඒ කියන්නේ PCR පරීක්ෂණයක් කියන එක මේ සමහර වෙලාවට ඒකේ මේ ප්‍රතිඵලය කාරණා කීපයක් සාධක කීපයක් මත තීරණය වෙනවා. ඒ කියන්නේ හැම මුල් අවධියේදී සමහරලාට PCR පරීක්ෂණය මේ ධනාත්මක ආසාදිත පුද්ගලයෙක්ගේ ධනාත්මක ප්‍රතිඵලයක් නොදෙන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි වෛරස් සාන්ද්‍රණයක් මේ ශ්‍රාවයන්ගේ තිබ්බම තමයි ඒකේ පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබෙන්නට පුළුවන්. ඊට අමතරව මේ සොබ් එක ඒ කියන්නේ නියදිය ගන්න මේ ඒකේ මේ හොඳ ඒකේ තියෙන මේ ප්‍රවීණතාවයත් සාධකයක් වෙනවා. ඉතින් හැම දෙයක්ම බලලා තමයි ඒක මේ කරන්නට ඕනේ. ඉතින් ඒකින්ද සමහරලාට මේ මුල් අවධියේදී සමහරට මේ පරීක්ෂණය නෙගටිව් කියලා කිව්ව පළියටම අපිට ඒ රෝගියෙක් නෙමෙයි කියලා සහතිකයක් දීමන පුළුවන් කමක් නැහැ. මොකද පසු කාලීනම ඔහුම මේ රෝගියෙක් විදියට මේ නිහිටින්නට පුළුවන්. ඒක අපි සමහරලාට දැන් අපේ නිරෝධාන මධ්‍යස්ථාන වල ආවත් අපි හැමතිස්සෙම දෙවරකට මේ පරීක්ෂණයට ලක් කරන්න. ඒක නෝංග මුල් දැන් මේ පොකුරාශ්‍රිතවත් මුල් අවධියේදී අපි හමු වෙච්ච ගමන්ම සමෝ PCR පරීක්ෂණ ලක් කරලා උන්ව නිරෝධානය කරලා ආය දින 14ක් ඇතුළත තව පරීක්ෂණයක් කරලා තමයි උන්ව මේ සහතික කරන්න ආසාදිත නෙවෙයි කියලා. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවා ඒක මේ PCR පරීක්ෂණය සම්බන්ධ. අනිත් එක තමයි ඒ සමහරලාට මේ ආසාදිත පුද්ගලයාගේ පවා සමහරලාට ඒක නැත්නම් සමහරලාට මාධ්‍යවල එහෙම විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ලොකු ආందోලනාත්මක තත්ත්වයක් ඇති කරනවා. එක පරීක්ෂණාගාරයක පොසිටිව් කිව්වා පහුවෙන්දා නෙගටිව් කිව්වා වගේ තත්ත්වයක්. ඉතින් ඒක ඒ ටෙස්ට් එක ඒකට ආවේනික ගතිගුණ තියෙන. ඒක කාගවත් වෛද්‍ය පරීක්ෂණාගාරයක වරදකවත් කරන පුද්ගලයාගේ වරදකුත් නෙමෙයි. මොකද සමහරලාට ඒ වෛරස එක දවසක ශ්‍රාවයන්ගේ මේ වෛරසයේ තියෙන අපි කියන්නේ මේ නේචර් එකක් කියන්නේ මේ ඉන්ටර්මිටන්ට් ෂෙඩින් කියලා. ඒ කියන්නේ ඒ වෛරස ආසාදිත පුද්ගලයෙක්ගේ ශ්‍රාවයන්ගේ එක දවසක තියෙන පුළුවන් තවත් අවස්ථාවක ඒක නොතිබෙන්නට පුළුවන්. ඉතින් ඒකින්ද තමයි අපි මේ ඩයග්නොස් කරද්දී සමහරලාට නෙගටිව් කෙනෙක්ගේ තව පරීක්ෂණයක් තවත් පැය 24 කාලයකට පස්සෙත් ආයෙ කරන්නේ. ඉතින් ඒ වගේ ඒක සංකීර්ණ මේ ක්‍රමවේදයක් අනුව තමයි ඒක ප්‍රතිඵල නිර්වචනය කරන්න
පුළුවන්. මම හිතන්නේ හොඳ උත්තරයක් එතුමා ලබා දුන්නේ. මේ ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් නගන චෝදනාවක් තමයි එක්තැනකින් කරපු PCR පරීක්ෂණයේ ප්‍රතිඵලය තවත් දවසකින් වෙනස් වෙලා කියලා. ඇත්තටම මේක මේ රෝහලටවත් පරීක්ෂණය කරන අයටවත් නෙමෙයි වරද පටවන්න ඕනේ. ඒක තමයි මේ වෛරසයේ ස්වභාවය එක්කෙනාට වෙනස් වන්නට පුළුවන් කියන කාරණාව තමයි වෛද්‍යතුමා බොහොම පැහැදිලිව විග්‍රහ කරේ. ඉතින් තවත් කතා කරන්නට දේවල් තියෙනවා. අපි සූදානම් වෙන්නේ යාලි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වී සිටින්නේ මහජන සේවයේ පිණිස වැඩසටහන සමගින් අද දවසේදී අපි මාතෘකාව ලෙසින් තෝරාගත්තේ COVID-19 හමුවේ මහජනතාවගේ වගකීම කොයිතරම්ද කියන කාරණාව ඔබට පැහැදිලි කරන්නට. අද දවසේදී ඒ වෙනුවෙන් ඔබව දැනුවත් කරන්නට අද දවසේදී මහජන සේවයේ පිණිස වැඩසටහන සමගින් එකතු වන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාධිපති ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා. ඒ වගේම තමයි වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අද දවසේදී ඔබ වෙනුවෙන් කරුණු ගෙන හැර දක්වන්නට මහජන සේවයේ පිණිස වැඩසටහන සමගින් එකතු වෙනවා. මම සූදානම් වෙන්නේ යලිත් වතාවක් යුද හමුදාපතිතුමා දෙසට යොමු වන්නට. අපි විරාමයට කලින් කතා කළේ PCR පරීක්ෂණ සම්බන්ධයෙන්. මේ වෙලාවේ කෙනෙක්ට හිතෙන්නට පුළුවන් Tamanට සැකයක් තිබෙනවා නම් හමුදාපතිතුමනි දැන් මට COVID-19 රෝගය වැළඳිලා තිබෙනවද නැද්ද කියලා කෙනෙක්ට සැකයක් තිබෙනවා නම් ඔවුන්ට PCR පරීක්ෂණයක් කරගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් කිසියම් හෝ හේතුවක් නිසාවෙන් කොහොමද කෙනෙක් ඒ සඳහා යොමු වන්නේ? ඔව් දැන් මෙහෙමයි. පළවෙනිම කියන්න ඕනේ නිකන් මට හිතේ සැකේ කියලා ඔක්කොම රටවටේ දැන් රටේ ඕනම කෙනෙක් කැමතියද මිලියන් 22ම කැමතියද ගිහිල්ලා මට මේ වෙලාවේ කොවිඩ් තියෙනවද නැද්ද කියලා දැනගන්න. මිලියන් 22ම නැත්නම් මිලියන් 20ක් විතර ගියොත් එම කොවිඩ් තියෙනවද නැද්ද බලන්න කියන එක ප්‍රායෝගිකද නැද්ද කියන එක අපි තාමත් හොඳින් දන්නවා. දැන් විශේෂයෙන්ම දැන් මෙතුමගෙන් ඔබතුමිය අහුව ප්‍රශ්නයක් අවදානම් කලාපයක් සහ ඒ හා සම්බන්ධව. ඒත් එක්කම කිව්ව පිළිතුර තමයි පුද්ගලයෙක් හෝ තමුන්ගේ ප්‍රදේශයේ තිබෙනවා නම් අවදානමක් තිබෙනවා. ඉතින් අවදානමක් අපි දුමු උදාහරණයක් වශයෙන් අපි ගන්නවා රත්නපුර ප්‍රදේශය කියලා හිතමුකෝ. රත්නපුර ප්‍රදේශයේ එක්කෙනෙක් හම්බුණයි කියලා ඔබ පෞද්ගලිකව දන්නවා. දැන් මේ පුද්ගලයා කොහෙන්ද කියලා අපිට හොයාගන්න පුළුවන් ඉතාමත් කෙටි කාලයකින්. එතුමා ගිය ප්‍රමාණයත් අපි දැනගන්න පුළුවන්. නමුත් ජනතාව නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔබට හිතා ගන්න පුළුවන් ප්‍රදේශය අනුව වුණත් ඔබ කොහෙද හිටින්නේ මේ තත්ත්වයට කියලා. දිස්ත්‍රික්කයක් තුල කොහෙද ඉන්නේ කියලා හිතා ගන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මේ කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි සාමාන්‍යයෙන් අර මම කිව්වාගේ ඉස්සෙල්ලා ප්‍රශ්නකට උත්තර දෙන ගමන් කිව්වාගේ කොවිඩ් ආසාදිතයෙක් සොයාගත් වහාම ඔහුගේ පළවෙනි කොන්ටැක්ට්ස් කියන එක පළවෙනි ආශ්‍රිතයන් ඉතාමත් කෙටි වේලාවකින් මෙතුමා කිව්වාගේ අපේ රාජ්‍ය බුද්ධි සේවය හමුදා බුද්ධි සේවය අර මේ මෙතන මේ කිලිනොච්චියේ එල්ටිටි තත්ත්වවාදීන්ගේ නායකයෙක් හිටපු ගෙදරට පිටිපස්සෙ බංකරක හොයලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පුළුවන් වුණා නම් ඒක හරියට මේවා ගන්න වෙච්ච බුද්ධියන්ස අපේ රටේ ඉන්නේ. ඉතින් එහෙව් බුද්ධියන්ස ඉන්න මේ රටක අපිට සාමාන්‍යයෙන් හැකියාවක් තිබිලා තිබෙනවා මේ අවස්ථාවේදී තාමත් දක්ෂ ලෙස මේ කණ්ඩායම අර ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ හොයාගන්න. එතකොට අපි ඒ කට්ටියට කරන්නේ දුරකථනයෙන් පණිවිඩයක් දෙනවා. මෙන්න ඔබ මේ සම්බන්ධ වෙලා තිබෙනවා. ඔබ නොදැනුවත් වුණත් සම්බන්ධ වෙලා තිබෙනවා. ඔබ දැනුවත් හෝ නොදැනුවත් සම්බන්ධ වෙලා තියෙනවා. පොඩක් පරිස්සම් වෙන්න කියලා. එතකොට ෆස්ට් කන්ටැක්ට්ස් කියන එක අපි අර ඇතුළට අරගෙන ගත්තන් පස්සේ අපිට ක්‍රමවේදයක් තියෙනවා. අපිට ඔය පරීක්ෂණය කරන්න පුළුවන් තියෙනවා. නැත්නම් ඔබතුමිය කිව්වා වගේ සෙවන් නිරෝධය ලක් කරලා නිවෙස් නිරෝධය ලක් කරලා PCR පරීක්ෂණ කරන ක්‍රමවේදයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ කන්ටැක්ට් වෙච්ච කට්ටියව අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගිහිල්ලා ඒ කට්ටිය අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණයකට භාජනය කරනවාමයි. ඒක රජයෙන් කරන ලබන ක්‍රියාදාමයේ එක ක්‍රමවේදයක්. ඒක කරනවා. එතකොට එතනින් ඔබට කියන ඔබතුමිය හවුව කවුද සොයන් වෙන්නේ කියලා ඒ දෙවෙනි කට්ටිය. ඔය තුන්වෙනි පෙළ කියන එක අපි මේ ඔක්කොම අපි සාමාන්‍ය හොයා ගන්නවා. අර කිව්වාගේ යම් කිසි අවස්ථාවක හරි තොරතුරු නොදිලා තිබ්බොත් විතරයි අපිට ඒ වගේ මිස් වෙන්නේ. ඉතින් ඒ වගේ කණ්ඩායම් ඒත් එක්ක තමයි ඒ වගේ කණ්ඩායම් අපි දැනුම් දෙනවා. ඒ කඩේට කරන්නත් අපි උත්සාහ කරනවා. ඒ නැතත් අපි කියනවා ඔබ පොඩ්ඩක් ස්වයං නිරෝධන වෙලෙ ඉන්න නැත්නම් ඊළඟ දින 14 කෝකටත් පරිස්සමෙන් ඉන්න මේව තත්ත්වයක් මෙතන ඇතිලා තියෙනවා කියලා. ඉතින් මේ නිරෝධයනක් වෙන්නේ නැත්නම් ඔබට පුළුවන් ඇත්තටම ප්‍රථම දේ කර යුත්තේ තමයි තමුන්ගේ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට
ඔබගේ தත්ත්වය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මේක ඉතාමත් ඔබතුමී ආපු ප්‍රශ්න ඉතාමත් වැදගත් කොටස මම දකින්නේ ඒක ඇතුලේ තියෙන දේ තමයි අපි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. අපි යම්කිසි ආශ්‍රිතයේ කමු වෙලා තියෙනවා නම්. ඕක තමයි මේ රටේ කොයි තුරන් කිරීමට වෙන වැදගත්ම දේ. යුතුයකමක් වෙන්නේ ඒකයි. ඉතින් ඒකින්ද අපි ඉදිරිපත් වෙලා ඒක කරන්න පුළුවන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වහාම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළා. ඔවුන් ආය අතාරින්නේ නැහැ. මේ අපේ ඉන්න කට්ටිය ඔවුන් කිව්වොත් අනිවාර්යයෙන්ම කරනවාමයි. ඊට අමතරව තවත් ක්‍රමවේදයක් තමයි රජය තුල කරන. අපි කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තම කොළඹ විශේෂයෙන්ම මහනගර සභා සීමාව ගත්තා. ඉතාමත් දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඒ කට්ටියත් හැමතැනම ගිහිල්ලා කරනවා. ඊට අමතරව ඔබ දකින්න ඇති අහඹු ලෙස ප්‍රදේශවල තෝරාගත් ප්‍රදේශවල ඒවා අහඹු ලෙස කියන්නේ කාම නැති තැනකට යනවා නෙමෙයි. යම්කිසි තත්ත්වයක් අපි හිතලා තමයි මේ කට්ටිය තෝරගෙන අපි ඉන්නවා මොස්ලා ඉන්නවා ඩිවිෂනල් ඩිරෙක්ටර් ඔෆ් හෙල්ත් සර්විසස් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඔවුන් මේ කට්ටිය යොමු කරනවා. ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාපටිපාටි වල ඔවුන් යොමු කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී තමුන් ආසාදනයේ වෙන්න හැකි කණ්ඩායමක් ඉන්නවනම් මේකට අහු වෙනවා ගොඩක් දුරට මම හිතන්නේ ડોක්ටර්. එතකොට ඒ තත්ත්වයක්පත් වෙනවා. නමුත් ඊටත් ඔබට ගිහිල්ලා තමුන්ට මේ ආකාරයේ යම්කිසි අපි නොදන්න අපි තවම කතා නොකරපු ඔබ දන්නවා නම් යම්කිසි ආකාරයක ආශ්‍රිතයක් උණයි කියලා ඔබට අර කිව් විදිහට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ස්පිතාලයකට හරි ගියොත් ගිහිල්ලා මට මෙහෙම අවස්ථාවක් තියෙනවා කිව්වොත් ස්පිතාලයකින් රෝහලකින් වුණත් ඔබ මේ වෙත යොමු කිරීමට හැකියාවක් තිබෙනවා. ඊටත් තමයි රටේ අපේ පෞද්ගලික වෛද්‍ය රෝහල් වලත් මේ තත්ත්වය ඇවිල්ලා තියෙනවා. දැනට ලංකාවේ ප්‍රධාන වශයෙන් කොළඹ ගත්තොත් රෝහල් 4ක් පෞද්ගලිකව PCR පරීක්ෂණ කරනු ලබනවා. ඉතින් මේ රෝහල් 4ටත් ඒ කියන්නේ මම හිතන්නේ ආසිරි එකත් ඒත් එක්කම ගියාම මම හිතන්නේ ලංකා හොස්පිටල් එක ඩර්ඩන්ස් එක සහ නවලෝක කියන මේ රෝහල් 4 දැනට මේ පරීක්ෂණ කරනවා. ඒ වගේ ධාරිතාව 300 සිට සමහර ඒවා 1100 දක්වා විහිදෙන තත්ත්වකුත් තියෙනවා. ඉතින් ඒ වගේම පෞද්ගලිකවම ඕනනම් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒත් එක පොඩක් පරිස්සම් වෙන්න ඕන. දැන් අද දනියත් මට එක්කෙනෙක් කිව්වා අර මෙතුමා කිව්වාගේ PCR නොවන වෙනත් පරීක්ෂණ ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් ඒකෙමුත් අපි කරගත්තොත් හොඳයි නේද කියලා. ඉතින් ඒ ක්‍රමවේදයන් තාම රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් අනුමත කරලා නැති හින්දා ඔබ යම්කිසි අර ෆෝල්ස් සිකියුරිටි එකක් වැරදි ආරක්ෂිතභාවයකට ඔබ යැමීමේ හැකියාවක් තිබෙනවා. ඒකින්ද තමයි අදට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් දැනුවත් කරන්නේ PCR පරීක්ෂණය තමයි වඩාත්ම මේ උචිත නැත්නම් මේ ඇකියුරසි එක වැඩිම පරීක්ෂණය කියලා. ඉතින් ඒක තමයි කරනවා නම් කරගන්න හොඳ. ඒක කරගන්න පුළුවන් ඔය මං කියපු සෞඛ්‍ය රජේ නැත්නම් පෞද්ගලික දෙක විතරක් නේ කරන්න තියෙන්නේ. ඉතින් ඔය දෙකෙන් එකකින් කරගන්න හැකියාවක් තිබෙනවා. හැබැයි ඒකත් කරගන්න ඕනේ අර කියන ඔබට අහඹු ලෙස හරි තියෙනවා නම් මම දන්නේ නැති මම අපි හිතමු බස් එකක ගියා උදාහරණයක් වශයෙන් මතුගම ඉඳලා කොළඹට ආපු බස් එකක ආවයි කියලා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක්ට හිතනවා නම් මම නොදැනුවත් කමින් හරි මට තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා ඒක කරගන්න. නමුත් ඉතින් PCR පරීක්ෂණය කරගන්නවත් වඩා ඔබට වඩාත් වැදගත් වෙනවා මම හිතන්නේ ඔබට පුළුවන් නම් මහජනතාවත් එක්ක නොගැටි ඉතුරු දින කාලයක් ගත කරගන්න. අර වගේ භයානක තත්ත්වයක් හිතේ දිනන අනිවාර්යයෙන්ම කරගන්න සමාජයට කරන යුතුයකමක් වශයෙන්. ඒ ශ්‍රේණුමති නම් දින කීපයක් හිඳලා වුණත් මේ තත්ත්වය කරගන්න. සමහරවිට අපිට කියනවා කෝල් දෙක බාන්නකොස අපිව ගත්තේ නැහැ. තවම ඇවිල්ලා නැහැ කියන කතාවල් තියෙනවා. ඉතින් තමුන් යම් කිසි ස්ථානයකට කොමුට්ටු වෙලා ඉදි සමහරට වටපිටාවේ පසරේ වෙන දේවල් සමහරට දන්නේ නැති හින්දා. නමුත් ওই ක්‍රම දෙකෙන්ම වගේ කරගන්න හැකියාවක් තිබෙනවා. හැකියාවක් තිබෙනවා. කෙනෙක්ට තිබෙනවා නම් ගැටලුවක් මේ PCR පරීක්ෂණයක් කරගැනීමේ හැකියාව මොන වගේද කියන කාරණාව හමුදාපතිතුමා බොහොම පැහැදිලිව ඔබට තොරතුරු කෙවුවා. මොන වගේ කෙනෙක්ටද කරගන්නට අවශ්‍ය වෙන්නේ සහ ඒ සඳහා කරන්නට පුළුවන් හැකියාව කොහොමද කියන කාරණාව. විශේෂඥ වෛද්‍ය සමිති ගිනිගේ මහතාගෙන් මම දැන් අහන්නට සූදානම් වෙන්නේ දැන් මේ එන්නත්වල තත්ත්වය පිළිබඳවත් මේ දවස්වල බොහෝ අවධානයක් යොමු වෙනවා. විශේෂයෙන්ම ලෝකයේ තත්ත්වය ගැන කතා කරොත් රුසියාව සහ චීනය තමයි ගොඩක් වෙලාවට විටින් විට මාධ්‍ය වාර්තා පළ කරන්නේ. ඔවුන් එන්නත් පිළිබඳව පරීක්ෂණ මට්ටමින් ඉතාමත්ම සාර්ථක වෙලා තිබෙනවා සහ ගොඩක් වෙලාවට නොවැම්බර් සහ දෙසැම්බර් මාසයේ වන විටත් වෙළඳපළට නිකුත් කිරීමේ හැකියාව තිබෙනවා කියලාත් කියනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය හැම වෙලාවෙම කියන දේ තමයි ලබන වසර මැද භාගයේ වෙනතුරුත් එන්නතක් මේ විදියට වෙළඳපළට නිකුත් කිරීමේ හැකියාවක් නැහැ කියන කාරණාව. අපේ රටට කොහොමද මේ එන්නතක් විශේෂයෙන් මේ රුසියාව චීනය කියලා කියන්නේ ලංකාවට බොහොම කිට්ටු සමීප රටවල් දෙකක් විදියට අපිට කොහොමද මේ එන්නතක් ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් තියෙන
ක්‍රමවේදයක් මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? මේක සම්බන්ධයෙන් එන්නතක් කීපයක් පරීක්ෂණ මට්ටමේ තියෙන. ඒ පරීක්ෂණ මට්ටම් දෙක එක මට්ටම් වල තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය එන්නතක් කියන එක මේ කියන්නේ මේ භාවිතයට ගන්න ඉස්සර පරීක්ෂණ සීරීස් එකක් පහු කරන්නට ඕනේ. ඒ කියන්නේ ඇනිමල් ස්ටඩීස් ඊට පස්සේ ෆේස් 1, ෆේස් 2, ෆේස් 3 ට්‍රයල්ස් කියලා ඒ ඔක්කොම පහු කරලා ඒකේ තියෙන ආරක්ෂිත භාවයත් කාර්යක්ෂමතාවයත් ඒක දෙකම ඔප්පු කරාට පස්සේ තමයි එන්නතක් භාවිතයට ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක විශේෂ ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක ඉතාමත් හදිස්සියෙන් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි. ඉතින් එතකොට දැන් වෙනකොට මම හිතන්නේ එන්නත් දල වශයෙන් 11ක් විතර ෆේස් 3 ට්‍රයල්ස් ඒ කියන්නේ තුන්වෙනි මට්ටමේ පරීක්ෂණ මට්ටමේ තියෙනවා. ඉතින් එතකොට ඒවැ ප්‍රතිඵල අනුව තමයි ඉදිරියට අපිට තීරණය කරන්න වෙන්නේ මේකේ ආරක්ෂිත භාවය පිළිබඳ සහතිකයත් මේ කාර්යක්ෂමතාවය නැත්නම් එෆිෂියන්සි එකේ පිළිබඳ සහතිකයක් එක්ක තමයි රටකට එන්නතක් භාවිතා කරන ක්‍රමවේදයක් වෙන්නේ. ඉතින් සාමාන්‍ය පිළිගත් ක්‍රමවේදය තමයි මෙවැනි එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරනවා කියන්නේ ඒක ප්‍රමිතිය පිළිබඳ ඒ කියන්නේ ආරක්ෂාවත් කාර්යක්ෂමතාව පිළිබඳ ලැබෙන හොඳ සහතිකයක්. ඉතින් බොහෝ විට අපි මේ රටක් විදිහට බොහෝ විට දැනටත් අපි සාකච්ඡා මට්ටමේ තියෙනවා එවැනි එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත එන්නතක් ආවොත් ඒක රටක් විදිහට අපි ලබා ගන්න කැමැත්ත මේ වෙනකොටත් ප්‍රකාශ කරලා තියෙන රටක් විදිහට. මොකද ඒක බලාපොරොත්තු වෙන්නේ යම් විදියකින් එන්නතක් නිපද වුණත් ඒත් මම හිතන තව ඒකට දල වශයෙන් ඒ ලෝක ඒ තියෙන ප්‍රමිතියට එන්නතක් ඇති වෙන්න තව මාස 6ක්වත් යෑමේ ඉඩකඩක් තියෙනවා. එහෙම එන්නතක් ආවත් විශාල ඉල්ලුමක් මුල් අවධියේදී තියෙන තත්ත්වයක් තියෙනවා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයත් ගැවි කියන ආයතනයත් එක්ක ඒගොල්ලෝ සංවිධානය වෙනවා. ඒ කියන්නේ රටවල් වලට දැන් ඉඳන්ම යම්කිසි මේ කැමැත්ත ප්‍රකාශ කරොත් ඒ එන්නතක් ආපු වෙලාවට අපි ඒක ලබා ගන්න කැමතියි කියලා අපිට ප්‍රමුඛතාවය දෙනවයි කියන මේ එග්‍රීමන්ට් එක කියන්නේ යම්කිසි එකඟතාවයක් තියෙනවා. ඒ එකතාවය අනුව යමින් ශ්‍රී ලංකාව මේ වෙනකොට අපේ කැමැත්ත පළ කරලා තියෙන. කියන්නේ හොඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගත් එන්නතක් ආවොත් අපි ඒක ලබා ගන්න ලෑස්තියි කියලා. ඉතින් එහෙම වුණොත් එහෙම මේ ප්‍රමිතියෙන් හරිය එන්නතක් ආපු අවස්ථාවක රටක් විදිහට අපිට ඒක ලබා ගැනීම අවකාශය තියෙනවා. ඉතින් ඒකේ මුල් පියවර විදිහට මොකද එහෙම එන්නතක් රටේ ආවොත් ඒ මුළු එන්නත් ක්‍රියාවලිය කරන්නේ මේ කියන්නේ කළමනාකරණය කරන්නේ වසංගත රෝග විද්‍යාංශය. ඉතින් අපි අනිත් එන්නත් වගේ මේ වෙනකොට අපි ඒකට තාක්ෂණ කමිටුවක් පත් කරලා ඒක පිළිබඳ මේ ක්‍රියා කරමින් යනවා. එහෙම එන්නතක් ආපුලාට මොන කණ්ඩායම් වලද ප්‍රමුඛතාවය දෙන්නට ඕනේ ඒව පිළිබඳ මේ වෙනකොට අධ්‍යයනය කරමින් යනවා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් මේ කොවිඩ් වසංගතය අපේ රටේ ව්‍යාප්ත වීම ආරම්භ වුණු කාලේ ඉඳලම මේ දේශීය වෛද්‍ය ක්‍රමය ගැනත් බොහෝ දෙනෙක් කතා බහ කළා. විශේෂයෙන්ම මේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මේ දේශීය වෛද්‍ය ක්‍රමය සතු ඇතැම් ක්‍රම උපයෝගී කර ගන්නට පුළුවන් කියන කාරණාව බොහෝ දෙනෙක් මතු කළා. මෑත කාලයේදී මේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මූලික කරගනිමින් මේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට වැදගත් වන ඖෂධ කිහිපයක් තිබෙනවා කියලා මාධ්‍ය හරුවත් ප්‍රචාරය කළා. දැන් කෙනෙක්ට යම් හැකියාවක් තිබෙනවා නම් යම් අවශ්‍යතාවයක් තිබෙනවා නම් මේ දේවල් ලබා ගන්න කොහොමද ඒ සඳහා තිබෙන හැකියාව? අපි හිතමු සාමාන්‍ය ජනතාවට අවශ්‍යතාවයක් තිබෙනවා නම් මේ ඖෂධ ලබා ගන්න ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගැනීමේ අවශ්‍යතාවය සඳහා. ඔව් මම හිතන්නේ මේක වෙනත් වෛද්‍ය ක්‍රමයක් වුණත් ඒකෙන් ප්‍රතිශක්තිය බද්ධ වෙන ඕනම ක්‍රමයක්. ඉතින් මේ වෙන අවස්ථාවක මොකද අනිවාර්යෙන් අපි දන්නවා මේක නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. මේකෙන් වෙන්නේ ප්‍රතිශක්තිය කියන්නේ සමුගේ සෞඛ්‍ය මේ වැඩි දියුණු කර ගැනීමෙන් තමයි ඒ ශක්තිය මේ වෛරසයට විරුද්ධව මේක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනි මොන ක්‍රමයකින් හරි එහෙම ඒක ශරීර ප්‍රතිශක්තිය වැඩි කරන ක්‍රමයේදයක් තියෙනවා නම් ඒක මෙතන කිසි වරදක් නැහැ. කිසිම බාධාවක් නැහැ. මම හිතන්නේ දැන් මේ දවස්වල දැන් මේ අපේ රටේ මේ කොවිඩ් වසංගතයේ යම් පැතිරීමක් තියෙන නිසාවෙන් යුද හමුදාපතිතුමනි මේ විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දැන් ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය මොන වගේ තත්වයකද තියෙන්නේ කියන කාරණාවත් බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයක්. කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් මේ ක්‍රමවේදය දැන් මේ වෙනකොට කොහොමද තියෙන්නේ? ඔව් දැන් මෙහෙමයි. අපි ඇත්තටම ශ්‍රී ලංකාවට අපගේ ශ්‍රී ලාංකිකයන් තාමත්ම පහසුකම් අඩු නැත්නම් පහසුකම් සහිත හෝ විදේශ රටවලට යම්කිසි පුද්ගලයෙක් යන්නේ නිකන් නෙමෙයිනේ. ඒ යන්නේ තමුන්ගේ පවුලට තමුන්ගේ මේ තියෙන ජීවන මට්ටම මීට වැඩි උසස් කර ගැනීමත් සමහරලාට තමුන්ගේ පවුලට හොඳ හෙට දවසක් ලබා දීමත් යන පරමාර්ථ වලින් තමයි මොවුන් යන්නේ. කැමැත්තෙන් යන්නේ තමුන්ගේ පවුල අතහැරලා තමුන්ගේ දෙමාපියන් අතහැරලා වසර ගාණක් සමහරලාට එන්න බැරි තියාන මේ අපගේ ශ්‍රී ලාංකිකයා ගන්න ගිහිලා ඉතින් බොහොම අමාරුවෙන් ලේසි නෑනේ පිටරට ගිහිල්ලා
යමක් කමක් හම්බ කරනවා වගේ අපේ රටට අමාරුයි සමහරලාට. බොහෝ දුෂ්කරතා මැදයේ තමයි මේ කට්ටිය මෙහෙම කරලා දෙලා හම්බ කරගෙන ඉඳලා මෙවැනි ලෝක වසංගතයක් හමුවේ අපගේ රටේ මේ දේවල් නොකරට වෙන රටවල් වල බොහෝ රටවල් වල රස්සා අහිමි කරපු තත්ත්වයක් තිබ්බා එක රැයෙන් එක දවසේ. ඒ වගේ තත්ත්වයන් තිබ්බා. ඒව හමුවේ ඒත් එක්කම මට මගේ රස්සාවට වැඩිය මගේ ජීවිතේ වටිනවයි කියලා සමහර අය වලුන්ට එන්න අවශ්‍යතාවයක් තිබ්බා. සමහර අය උන්ට යම් යම් අපහසුතාවයන් මැද්දේ වීසාවල තිබ්බ ප්‍රශ්න සහායක ක්‍රමවේදයන් තමුන් කැමතුණත් ඒ රටවල වලින් පිළිගත්තේ නැති ක්‍රමවේද මේවා ඔක්කොම ජාතියේ කට්ටිය හිටියා. ඉතින් මේ කට්ටිය රටට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයක් මත තමයි ශ්‍රී ලංකාවේ රජයේ විසින් විශේෂයෙන්ම පළවෙනි කාල කපවාවුනේ නැතුණත් ඉන් පසුව මේ කට්ටිය විදේශ රටවල් වලින් රැගෙන ඒමට කටයුතු කරනු ලැබුවේ. මෙහිදී සමහරලාට ප්‍රමුඛත්වයක් මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දීලා ඊට පස්සේ ඒ රටවල් අනුව ගෙන්න ගත්තා. මම හිතන්නේ අපි රටවල් ලෝකේ රටවල් එක ගත්තම 100කට වැඩි සංඛ්‍යාවකින් අපි මේ වෙනකොට මම හිතන්නේ ගෙන්න ගත්තා අපේ රටට. ඒ අනුව තමයි මම හිතන්නේ 45000කට වැඩි සංඛ්‍යාවක් වගේ ලංකාවට මගේ මතක හැටියට ලංකාවට ගෙන්න ගනු ලැබුවා. ඒ වුණත් මදි ඉස්සල්ලාමගේ 25000 ඉන්නවා. ඊට පස්සේ 35000 කියලා. ඊට පස්සේ 55000 කියලා. මේ කියන එක වැඩි වෙන කාල සීමාවත් එක්ක වැඩි වෙන හින්දා මේ කට්ටිය හැකි පමණින් ලංකාවට ගෙන්නගනු ලැබුවා. ඒෙද්දි තමයි එකපාරටම මේ තුන්වෙනිදා මේ තත්ත්වය ඇති වුණේ. ඒ තත්ත්වය ඇති වෙද්දී අපිට දැකපු කාරණයක් තමයි මේ පිටරටවල වලින් එන අයවලුන් එද්දි සෑම ගුවන් යානයකම වගේ යම්කිසි ආකාරයක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් කොවිඩ් සමග තමයි ලංකාවට එන්නේ. ඉතින් ඒ අවදානම තිබුණත් මේ අපේ රටේ මිනිස්සු අපි ගෙන්න ගන්න ඕනේ. ඒක අපේ යුතුයකමක්, වගකීමක්. ඒ හින්දා තමයි අපේ ශ්‍රී ලංකා රජය විසින් යම්කිසි ක්‍රමවේදයකට රට තුල මේ පැතිර යන්නේ නැති ආකාරයකට සැලසුමකට වුණු මේ කට්ටිය ගෙන්න ගත්තේ. අපි දැක්කොත් ඊයේ පෙරේදා ගත්තත් අපි දකිනවා මේකට එනවා විදේශ රටවලින් අපේ කට්ටියන කට්ටියක් තියෙනවා. ඒත් එක්ක විවිධ ආකාරයේ මේ නැව් වලට හා සම්බන්ධ වෙච්ච කට්ටිය පිටරට ඇවිල්ලා කට්ටියක් මෙහෙ ඇවිල්ලා යන කට්ටියකුත් ඉන්නවා. ඒවත් ඊය යුතුයි රටේ ආර්ථිකයට මේ කට්ටිය ගොඩක් සෑහෙන සහයෝගයක් ඒ පෞද්ගලික ආයතනවලුත් සපයනවා. ඉතින් ඒ දේවල් වෙනුමුත් එනවා. ඉතින් මේ ආකාරයෙන් ගෙන සෑම දෙයක්ම මේ රටේ තිබ්බ විශේෂයෙන්ම මේ රෝහල් වල සංඛ්‍යාවන් අපිට හම්බෙච්ච සංඛ්‍යාවන් මේ තමයි මේ කාලේ තමයි ලංකාවේ වැඩිම සංඛ්‍යාවක් රෝහල්ගත වෙලා කොවිඩ් ආසාදිතයන් ඉන්න මේක. ඉතින් ඒකින්ද තමයි ඒ සහ ඒකින්දත් ඒත් එක පිටරටවල එන සංඛ්‍යාවන් සමහර ඔබ දකින්න ඇති සමහර රටවල් වලින් ආපු ඉස්සෙල්ලාම කුවේට් රාජ්‍යයෙන් ආපු බහුතරයකටම වගේ කොවිඩ් ආසාදිත වෙච්ච තත්ත්වයක් තිබුණා. සමහර රටවල් වලින් තිබ්බ අපි දැක්ක එක අපේ අසල්වැසි රටේමුත් ඒ තත්ත්වය ආවා. සෑම රටකින් වගේ නැහැ කියන්නේ රටක් වගේ ආවා. ඉතින් ඒකින්ද මේකේ සංඛ්‍යාවන් අපි මේ தත්ත්වය තුන්වෙනිද එද්දි සෑම දිනකම 6ක් 8ක් 10ක් විතර මේ පිටරට වලින් එන කට්ටියත් හිටියා. ඉතින් ඒක 10 හරි 8 හරි වැඩි වෙලා දිනපතා එකතු වෙද්දි යම්කිසි මේකේ දාර රෝහල් වල ධාරිතාවක යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණා ඒවයි ගොඩක් කාරණා කල්පනා කරලා තමයි ඒ වෙලාව අවස්ථාවේදී රජය විසින් තීරණයක් ගත්තේ අපි මේ අවස්ථාවේදී යම්කිසි ආකාරයකට කල් දැමීමක් නවත්වනවා නෙමෙයි කල් දැමීමක් කරනවා කියලා. මේ කල් දැමීම රටේ තියෙන තත්ත්වයක් එක්ක තමයි කල් දානවා කියලා ඉදිරි සතියකට හරි දෙකකට හරි පවු කිරීමක් අපි කරනු ලැබේ. ඒ තීදී සමහර රටවල් වලින් ඒ වෙනකොට සමහර කට්ටිය ගමන් කරලා තිබ්බ වෙනත් රටකට ලංකාවට නෝ හැම රටින්ම ඩිරෙක්ට් ෆ්ලයිට්ස් නැහැ. ඉතින් ඒකින්ද සමහර ඒ වගේ තත්ත්ව අපි ඔය සීමාශල්ස් ඒ කට්ටිය ගත්තත් සමහර කට්ටිය ඇවිල්ලා හිටියා මගට. ඉතින් ඒ කට්ටියගේ අපි නවත්තන්න අපි නැවතුවත් ඒ කට්ටිය පුළුවන් ආකාරයෙන් අපි ගෙන්න ගැනීමට අවස්ථාවක් දුන්නා. සෑම දිනක සමහර රටවල් වලට කාගෝ ෆ්ලයිට්ස් ගිහලා එන දේවල් තියෙනවා. ඉතින් ඒකෙදි අත්‍යවශ්‍ය කාරණා වෙනුවෙන් එන කට්ටියට යම්කිසි පහසුකමක් සපයලා සමහරවිට ගන්න අවස්ථාවක් තිබෙනවා. දැන් අද දිනෙත් දුබායි රාජ්‍යයේ සිට අපගේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මට කතා කළා. මොකද ඒ කට්ටියගේ මම හිතන්නේ 7 වෙනිදා තිබ්බ ගුවන් යානේ අපි මේ කල් දාපු අවස්ථාවේදී ඇත්තටම උන් PCR පරීක්ෂණත් කරලා යම්කිසි මුදලක් වැය කළා. ඇත්තටම උන් අති අපහසුතාවයකට පත් වුණා මේ අවස්ථාවේදී. ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් නමුත් ඒක උන්ට මම පැහැදිලි කරද්දිත් උන් කිව්වේ පිළිගන්න. උන් දන්නවා රටේ තත්ත්වය රටත් එක්ක මොකක්වත් නෙමෙයි. නමුත් අර උන්ට තියෙන අපහසුතාවය කිව්වේ ඒ අවස්ථාවේදී මම කිව්වා අපි හැකි ඉක්මනින් බලනවා අපි කුඩා කණ්ඩායම් වශයෙන් හරි කියලා. මොකද මේ රෝගීන් වශයෙන් ආවොත් එහෙම මේ තත්ත්වය ටිකක් අපහසුයිනේ. ඉතින් ඒකින්ද තමයි මේක පොඩි කාලයකට අපි මේ
කාලසටහන වෙනස් කරලා තියෙන්නේ. නමුත් අනිවාර්යයෙන්ම හැකි ප්‍රථම අවස්ථාවේදී ඉස්සල්ලාම කුඩා කණ්ඩායම් වශයෙන් හෝ ලංකාවට රැගෙනීමට අපි කටයුතු කරනවා කියන එක බය නැතුව කියන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ ඒ පණිවිඩයත් බොහොම සුබවාදී විදිහට තමයි එතුමා සඳහන් කළේ. ඉතින් ගෙන්වා ගැනීම කිසිම විදියකින් නතර කිරීමක් කරලා නැහැ. පොඩි කාලයකට තමයි මේ වගේ සීමාවන් පැනවීමට කටයුතු කරලා තියෙන්නේ මේ රට තුල තිබෙන තත්ත්වයේ සැලකිල්ලට ගනිමින්. වැඩසටහන අවසානයේ සමාප්තිය සනිටුහන් කරන්නටත් අපි දැන් කෙමෙන් ළඟා වෙනවා. වැඩසටහන අවසන් කරන්නට කලින් හැමෝගෙම හිතවල තියෙන ප්‍රශ්නයක් අහන්නට තමයි මම යුද හමුදාපතිතුමාණන් මේ ළඟට සූදානම් වෙන්නේ. හැමෝම කියනවා දැන් ගොඩක් වෙලාවට මේ රට තුල මේ වගේ තත්ත්වයක් තියෙද්දි ඇයි මේ මුළු රටටම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකරන්නේ? ඇයි මේ රට ලොක්ඩවුන් නොකරන්නේ? ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් හිතන්නේ නැහැ දැන් මේ ඔබතුමාලා දෙපළොව සමග එක වේවි රටේ ආර්ථික තත්ත්වය ගැන එහෙමත් නැත්නම් අපේ රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ගැන හිතද්දි මේ රට ලොක්ඩවුන් කරනවා කියන කාරණාව කියන්නට ලේසි. නමුත් ප්‍රායෝගිකව බැලුවම ඒ තරම් හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නෙමේ. දෙපාරක් හිතන්නට උනේ කාරණාවක්. ඇත්තටම දැන් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා ගැන බැලුවත් වෛද්‍යතුමා මාත් සමග එකඟ වේවි මේ වෛරසයේ ව්‍යාප්තිය අද එහෙමත් නැත්නම් තව මාස දෙකකින් අවුරුද්දකින් ඉවර වෙයි කියලා කාටවත් කියන්නට හැකියාවක් නැහැ. ඉතින් මේ පවතින තත්වයක් එක්ක යුද හමුදාපතිතුමනි අපිට මේ COVID-19 එක්ක අපේ ජීවන රටාව හුරු කරගෙන ඒ එක්ක ජීවත් වෙන්නට අවශ්‍යයි නේද මේ ඉදිරි කාල සීමාව තුළ? ඔව් දැන් මේක විවිධ අර කියන්නේ මේ එක පාසල් වල ක්‍රමවේදයන් තියෙනවා කියලා ඩිෆරන්ස් මේ thoughts of different schools කියලා හැමත් කියන්නේ. ඒ වගේ මේක අපි මෙතුමා කිව්වා වගේ වෛරසයේ පරාසය අපි මේ වෙනතෙක් හඳුනාගෙන නැහැ කොතෙක්ද කියන එක. අපි අනුමාන කරලා කියනවා දින 14ක් නිරෝධායනය කරලා එයිදී හමු වෙන මේකෙන් පස්සේ ගිහලා තව දින 14ක් කියන කතාවක් අපි අපේ නිගමනයන් වලට ගත්ත දේවල්. ඊළඟට අපි හිතනවා මේක මෙතනින් ඉවරයි කියලා. අද ලෝකයේ සෞඛ්‍ය සංවිධානයේ මුඛාවරණ එපා කිව්ව සෞඛ්‍ය සංවිධානයේ ඊට කෙටි කාලෙ පස්සේ මුඛාවරණ දාගන්න කියනවා. තව ඉස්සරහට තව මොනවා කියයිද කියලා අපි මේ වෛද්‍යවරු නෙමෙයි හින්දා මම මේ කාරණේ කියන්නේ අපහාසයට ලක් කිරීමක්වත් එහෙම දෙයකට නෙමෙයි. අපි දන්නේ නැහැ. අද වෙනකන් කවුරුත් කියලා දැන් එන්නතක් මෙතුමා වගේ 9ක් විතර තාම ටෙස්ට් කරගෙන තර්ඩ් ස්ටේජ් එකේ තියෙනවා. එහෙව් තියෙන වෛරසයක් සම්බන්ධයෙන් අද අපි දන්නවද අවම වශයෙන් මේ කොයිඩ් ආසාදනය වෙන පුද්ගලයෙක්ට ඊට පසු රෝගී තත්ත්වයන් සහ පසු ශරීරයට ඇතිවන දුබලතා ගැන තවම කවුරුත් හොයාගෙනවත් නැහැනේ. තව කොහොමද අවුරුදු 5කින් තව අවුරුද්දකින් විතර කිව්වොත් එහෙම අවුරුදු 55න් උඩ කට්ටිය අවුරුදු 5කින් විතර මෙහෙ යනවා. අවුරුදු 35 45 කට්ටියට මෙහෙම ඉෆෙක්ට් එකක් තියෙනවා. තරුණ පරම්පරාවට මෙවැනි ඉෆෙක්ට් එකක් තියෙනවා කොහොමද තත්ත්වය? ඒකයි වැදගත්කම ප්‍රථම වශයෙන්ම අපි මේ කොවිඩ් ආසාදිතයෙකු නොවි වග බලා ගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ ඒකින්ද. ඉතින් ඒකත් එක්ක කල්පනා කරලා බැලුවම අපි දන්නේ අපි මේ කොයි වෙලාවෙද කොහෙද හිටගන්නේ කියලා. ඉතින් හැම පුද්ගලයෙක්ගේ යුතුයකමක් වෙන එක මම අවසන් වශයෙන් කියන්නම්. නමුත් මම දකින්නේ අපි ලොක්ඩවුන් කියන එකට අපි ටිකක් හුරු වුණානේ. දැන් අපේ කටේ ලොක්ඩවුන් ඉස්සරත් මේ පළවෙනි මාර්තු මාසේ ලොක්ඩවුන් කරන්නේ නැද්ද කරන්නේ? මොකද ඒක නිකන් අර කොවිඩ් ගොම ලොක්ඩවුන් වගේ වචනයක් නිකන් හෑන්ඩ් ඇන්ඩ් ග්ලව් එකට අතේ මේ ග්ලව් එකකුයි දෙකක් යනවා වගේ තත්ත්වයක් ආවා. නමුත් ඒ පළවෙනි අවස්ථාවේ අපිට තිබ්බ තත්ත්වයක් එක්ක අපි දැනගෙන හිටියේ නෑ මේකේ කොයිතරම් තත්ත්වයක්ද කියන හින්දා වහාම රටේ එක්කෙනෙක් දෙන්නෙක් ආවත් අපි මේ තත්ත්වය කළා අපි ඒක සමතයකටපත් කරේ නැත්තම් මැද පැවැත්වීමේ කටයුතු කරනු ලැබුවා. දැන් අපේ රටේ ජනතාවත් හොඳට දන්නවා කොවිඩ් කොම හිතන්නේ වෛද්‍යවරු හා සමානව යම් කිසි දැනුමක් තියෙනවා. ඔය වගේ කාමේ වගේ මේවා කරන් පස්සේ දැන් අපේ රටේ කට්ටියත් කියයි කොහොමද PCR පරීක්ෂණය කරන්නේ කොහොමද නිරෝධායන කරන්න ක්‍රමවේද මේකනේ ඔබතුමියලා මේ බලාපොරොත්තු වෙන්නේ වගේ දෙයක් කරන්නනේ. මේ කට්ටියගේ දැනුම වැඩි කිරීමටනේ. ඉතින් ඒ දේවල් අපේ කට්ටිය කරනවා දන්නවා. ඉතින් ඒ වගේ තත්වයක් යටතේ අපි මේ අවස්ථාවේදී මේ දෙවනි වතාවක් අපි ඇවිල්ලා තියෙන තත්වයක් එද්දී පළවෙනි අවස්ථාව නෙමෙයි අපිට යම් කිසි දැනුමක් තිබුණා. දැන් බලන්න අපි මේ ඉන්නේ තුන්වෙනි සතියට ඇවිල්ලා මේ තුන්වෙනිදා පටන් ගත්ත රැල්ලේ තුන්වෙනි සතිය වගේ ඉන්නේ. එතකොට තුන්වෙනිදා හතරවෙනිදාම කට්ටිය කිව්වා ඇයි මේ ලොක්ඩවුන් කරන්නේ නැත්තේ වහන්න ඕනේ රට වහන්න ඕනේ කියලා. දැන් තුන්වෙනිදා වහලා තිබ්බා කියලා අපිට ලොකු වෙනසක් අපිට ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙයිද?
රට දහර තුනක් දැන් වහලා තිබ්බනම් රටේ ඉතුරු දේවල් කොයි තත්ත්වයකපත් වේද කියලා. අද තේරුම් ගන්න ඕනේ සමහර මේ ලෝකයේත් එක්ක අපි ඉදිද්දි අපි දැනගන්න ඕනේ අපේ රටේ ඔබතුමිය කිව්වා ආර්ථික තත්ත්වය. ඉතින් අපේ රටේම ජනතාව අපිටම කිව්වා අනේ සර් මේ අපිට කියනවා කතා කරලා ජෙනරල් මේ පාර නම් වැහුවොත් ඉතින් අපි නොකවුට් තමයි කියලා කියන. වැටිලා හිටියේ බොහොම මාරුවෙන් ටිකක් පන ගහලා තමයි මේ ගොඩාවේ. ගොඩ ඇවිල්ලා හරියට පොඩ්ඩක් නැගිටින්න යද්දි තමයි මේ ආපහු ආවේ. මේ පාර ආපහු විහාංශි කරොත් එහෙම ඉවරම තමයි කියලා කියන කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් පොදුවේ ගත්තම මම දන්නේ රජයේ සේවකයෙක් තරෙන්න පෞද්ගලික දිනපතා ඔප්පු වෙන කෙනෙක් හෝ පෞද්ගලික ආයතනවල කට්ටියට යම් කිසි බලපෑමක් බහුතරයකට මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒකින්ද රටක් වශයෙන් රටේ පවතින රජයේ විසින් මේක හොඳට අධ්‍යයනය කරලා විශේෂඥ දැන් කාර්ය සාධක අපේ බලකායේ කොවිඩ් කාර්ය සාධක බලකායේ ඔක්කොම අර මම කිව්වා වගේ විශේෂඥවරුන් හැම වර්ගයේ විශේෂඥවරුන් ඉන්නවා. ඉතින් අතිගරු ජනතුමාට වෛද්‍යවරුන් කියන උපදෙසුත් ගන්නවා. ඒ ඔක්කොමත් ගත්තන් පස්සේ ඒ සියලුම කාරණා කල්පනා කරලා බලලා තමයි මේ රටේ ආර්ථිකයත් පවත්වාගෙන යන අනිත් ජන ජීවිතේ කඩා වැටෙන්නේ නැති විදියට තියාගෙන නමුත් කොවිඩ් කියන එක තාමත් වැදගත්. මේක පතුර ගන්නෙත් නැති විදිහේ යන ක්‍රමවේදයක් තමයි දැනට අපි අනුගමනය කරනු ලබන්නේ. ඉතින් මේ අනුව අපි අත්‍යවශ්‍ය ප්‍රදේශවලට දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය පොලිස් වසම් කීපයකට අපි නිරෝධායන ඇදිරි නීතිය පනවලා තිබෙනවා. ඒ පනවමින් තමයි අනිත් ප්‍රදේශ අරන් යන්නේ. ඉතින් ඊ타මත්ම ලේසිම ක්‍රමය තමයි සති දෙකකට විතර සතියකට විතර මුළු රටම ලොක්ඩවුන් කරොත් එහෙම සමහර කට්ටිය කියනවා පැතිරියාම නවත්ත ගන්න පුළුවන් කියලා. මේ ඇදිරි නීතිය සමහර දිබ්බත් කට්ටිය සංසරණය නවත්තන්න බැරි තත්ත්වයක් දිවෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබා ඊයේ පෙරේද අපිට ඊයේ දිනේ අද දිනේ වාර්තා වුණා මේ නිරෝධායන ඇදිරි නීතිය තියෙන තැනකින් ටක් ගාලා පැනලා ගිහිල්ලා එහා පැත්තේ බවුන්ඩරියෙන් පැනලා ආපහු පොළොව පැත්තට එන අවස්ථාවක් අපිට වාර්තා වුණා අද දිනේ. ඉතින් ඒ වගේ දේවලුත් තිබෙනවා. ඉතින් ඒකින්ද නැතුව නෙමේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන හැකිතාක් දුරට රට පවත්වාගෙන යමින් මේ තත්ත්වය තියාගෙන යන්න. අපි දැක්කොත් ගොඩාක් වෙලාට ඇඟලුම් ක්ෂේත්‍රය ගැන බැලුවා. ඔබ දන්නවා දැන් බංග්ලාදේශ වගේ රටක මෙච්චර පැතිර යන අපි මේවා අපිට ගේන්න කියනවා නෙමෙයි කියන්නේ. ඒ තීද්දිත් ඔවුන්ගේ අර අපනානය තත්ත්වය වැඩි කරගන්න ඒ කට්ටිය කරගෙන යන අවස්ථාවක් තියෙනවා. අපි කියන්නේ මේකින්ද මෙහෙ කරන්න ඕනේ කියලා. නමුත් අපි දකින්නේ අපිට හොඳ අවස්ථාවකුත් ලැබිලා තියෙනවා සමහර දේවල් වල අපනායන තත්ත්වයන් අපේ රටේ මේ හොඳ අවස්ථාවක් හම්බුණා මේ පසුගිය මාස දෙක තුනේ. ඒ අවස්ථාවුත් පල්ලෙහාට වෙන තත්ත්වයකුත් තියෙනවා. අනිකුත් තත්ත්වෙමුත් අපිට ගොඩක් අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන් අපේ ලොක්ඩවුන් එකට ගියොත්. ඉතින් මේක යම්කිසි පාලනයක් යටතේ රට ඉදිරියට අරන් යන ගම මේ ක්‍රමවේදයක් දැක් සෞඛ්‍යයි ආර්ථිකයයි කියන රට ඉදිරියට යන දෙකම සමබරව සමතුලිතව සෞඛ්‍යයට වැඩි බරක් දීලා සෞඛ්‍යයෙන් රට මිනිසුට ආසාදෙ නොවන ආකාරයේ තත්ත්ව බලා ගන්න ගමන් කරන ක්‍රමවේදයක් යයි. ඉතින් ඇත්තටම දැන් ඔබ දකින්න ඇති අපි නිරෝධායන ඇදිරි නීතිය දාද්දිත් අපි පොඩ වැඩි කරගෙන ආවා. දැන් ඊ අර අතුගම තත්ත්වයක් ආවම ගම් තුනක් අපි හුදකලා කරා අවශ්‍යතාවය අනුව. එතකොට අද ඔබතුමිය මෙතුමගේ තව ප්‍රශ්නයක් ගත්තම ඊයේ දිනේ ගත්තත් අපේ තියෙනවා මිනුවන්ගොඩ දිවුලපිටිය කටුනායක සහ ගම්පහ ප්‍රදේශ වලින් තමයි වැඩිම හම්බෙන්නේ. ඊට අමතරව හම්බෙච්ච සංඛ්‍යාව හම්බුනේ කොහෙන්ද? මතුගමේ. ඒකින්ද මතුගම අර ගම් තුන අපි මේවා කරා. ඉතින් ඒ ආකාරයෙන් අපි සෑම දවසකම සෑම අවස්ථාවකම මේක විශ්ලේෂණය කර ඉන්නේ. එතකොට මේක අපි නිරීක්ෂණය කර ඉන්නවා අපිට තේරෙනවා නම් මේක තත්ත්වයේ යම්කිසි පළාතකට ඇදිරි නීතිය යොදවයි කියලා අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් දීලා තියෙන ඕනම වෙලාවක. එහෙම තත්ත්වයක් තියෙනවා නම් අපිට අද දිනෙත් කිව්වා ඕන වෙලාවක මේ නිරෝධායන ඇදිරි නීතිය පනවන්න අවශ්‍යතාවය අනුව. ඉතින් මේක අවශ්‍යතාවය අනුව කරන ක්‍රමවේදයක් නිසා නිකන් බොරුවට නිරෝධායන ඇදිරි නීතියක් දාගෙන ඉඳීම නෙමෙයි කරන්න බලන්නේ. ඉතින් ඒ අනුව අපි අදට තියෙන ස්ට්‍රැටජි එක නැත්නම් අපේ ක්‍රමපාලනය කියලා අදට තියෙන ක්‍රමපාලනය බැලුවොත් එහෙම අදට අපි තියෙන්නේ මේ தත්ත්වය විශ්ලේෂණය කරමින් ඒ අවස්ථානුකූලව අවශ්‍ය නම් පමණක් ඇදිරි නීතිය යොදමින් අරන් යන්නේ. ඒකින්ද මම දකින්නේ ඉදිරි දැන් අද දකින්න විදිහට අපි මේ දක්වා අවිලා තියෙන ප්‍රතිඵල අද දවසේ ආපු 87 දෙනෙක් අද වාර්තා වුණා. ඒ වාර්තා වුණේවත් වාර්තාන්නේ බොහොමයක්ම අපි නිරෝධායන ඇදිරි නීතිය පවත්වාගෙන ප්‍රදේශවල ඉතාමත් සුළු සංඛ්‍යාවක්. ඉතින් ඒ කියන්නේ අර කිව්වා වගේ අපි දැන් අපිට හම්බුණා අම්පාරෙන් පළවෙනි අර ආසාදිත මේකේ හම්බුණා. ඒකේ ඔක්කොම ගලවලා අරන් තියෙන්නේ. මෙහෙම කළා ගත්ත කට්ටිය. ඉතින් ඒකින්ද ඊට පස්සේ
තවදුරටත් එතනින් හමු නැහැ. ඉතින් ඒහු කියලා අපිට කියන්න බෑ හමු වෙන්නේ නැහැ කියලා. නමුත් ඒ තරම් මෙතුමා කිව්ව අවදානම් කලාපය ගැන ඒ වගේ අවදානමක් තියෙනවා ඇරුණකොට රටක් වහගන්න මේක ඔබතුමියම කිව්වා මේක අපි කොච්චර කරත් මේකත් එක්ක ජීවත් වෙන තත්ත්වයක් එයි. ජීවත් වෙන්න කියලා මේ කොවිඩ් ධානය ජීවත් වෙන්න බෑ. කොවිඩ් වලින් තොර රටක් මේවා කරගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් ඒකට කර යුතු කාරණා කීපයක් තියෙනවා. රටේ ජනතාව වශයෙන් ඔව් මේ කරන ක්‍රමවේදයට සම්බන්ධ රජය, ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, ආරක්ෂක හමුදා, එතනින් ගියා පොලිසිය මේකට සම්බන්ධ වෙන මේ සියලුම අයවලුන් එවුන් වෙතින් කළ යුතු කාර්ය බොහොම පැහැදිලිව මෙතුමා කිව්වා වගේ හොඳ ක්‍රමවේදයක් ඇද්ද තමයි අපි මේක කරගෙන යන්නේ. දැන් ජනතාවගේ පැත්තෙන් ඔව් මේකක් තිබෙනවා. ඔබ අපි මේ මෙතෙක් කල් දක්වා ඇති පරිදි ඔබගේ දැනගන්න ඕනේ මේ ක්‍රමවේදයක් තිබෙනවා. මේ ක්‍රමවේදයට සහාය දක්වන්න ඕනේ. එහෙව් විනා මේකේ මේ වැරදි හේවීමක්වත් ඒව මේවා කිරීමන්නේ කරන්න ඕනේ. ඒක තියෙන්න බෑ නැතුවත් බෑ. ඒකද අපි කියන්නේ. මේ කොවිඩ් පතුරවන්න කිසිම ක්‍රමවේදයකට අනුගත වෙන්නේ නැත්නම් මේක ඉතාමත් පහසුවෙන් රටක් ලොක්ඩවුන් කරන්න නැතුව කරගන්න හැකියාවක් තිබෙනවා අපිට. ඉතින් එහෙමනම් ඔබට ලබා දීලා තියෙනවා මේ සෞඛ්‍ය ක්‍රමවේදය. මම මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවා අපගේ හැම එක්කෙනෙක්ගේම ජීවත් වීමේ පරමාර්ථයක් තිබෙනවානේ. මේ පරමාර්ථ අතරේ COVID-19 රටේ තියෙන අවස්ථාවක ඔබගේ පරමාර්ථය විය යුත්තේ ඔබගේ අනිකුත් පරමාර්ථ අතර ප්‍රමුඛත්වයක් මේ අවස්ථාවේ ගත යුත්තේ අන් කිසිවක් නොව ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි ජීවත් වෙනවා කියන එකේ වග බලා ගැනීම. ඔබ එමගින් ඔබගේ පවුල ආරක්ෂා කරගන්නවා. ඔබගේ පවුලට කොවිඩ් දෙන්නේ නැහැ කියන තත්ත්වකුත් ඔබේ පුළුවන් නම් ඔබගේ පවුලත් ඒ ආකාරයෙන්ම කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටින පවුලක් බවට පත් කර ගැනීම. ඒත් එක්ක තව ක්‍රමවේදයක් තමයි ඔබගේ අසල්වැසියා ගම ඔබට යම් කිසි නායකත්වයක් දීලා පෞරුෂත්වයක් තියෙන පුද්ගලයෙක්ද කාන්තාව හෝ පිරිමි කියලා දෙයක් නැහැ. ඔබ අරගෙන ඔබගේ ගම කොවිඩ් තොරෙන් ගමක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. ඒකයි ඔබට කරන්න පුළුවන් යුතුයකම, වගකීමක් සහ යුතුයකමක් වෙන්නේ ඔබගේ රට වෙනුවෙන්. ඒත් එක්ක තමයි හැම වෙලේම කියනවා ඔබගේ ආයතන. ඔබ ඉන්න ආයතනේ අපි දැන් කියනවා ස්වර්ණවාහිනිය ආයතනයේ කොවිඩ් නැති ආයතනයක් කියලා පත් කරගන්න ඔබ උත්සාහ කරන්න. මේකට ඔක්කොම සහයෝගය දෙන්න ඕනේ. මේක හංගන්න හොඳ නැහැ. බොරු කරන්න හොඳ නැහැ. කියා මේවා කරන්න හොඳ නැහැ. ඇතිසැටියෙන් මේකට මුහුණ දීලා ඔබ ආයතනයක් වශයෙන් ඒ தත්ත්වය උදා කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේ රටේ ආයතන වල දීලා තියෙනවා යම් කිසි ප්‍රතිපත්තියක්, ක්‍රමවේදයක් දීලා තියෙනවා ආයතනයක් පවත්වාගෙන යා යුතු ක්‍රමයක්. දැන් අපි දැක්ක යම් අතපසු වීම අපිට වුණා. එතකොට තවදුරටත් දෙවෙනි වතාවේ මේක වෙන්න බෑ අපිට. ඒකින්ද මේ ආයතන වලට රටක් ඒ ආයතනය පවත්වාගෙන යා යුතු ක්‍රමවේදයක් දීලා තියෙනවා. ඒක වෙනවද කියන එක ආයතන ප්‍රධානිය පමණක් නෙමෙයි. ඔබ එහි සමාජිකයෙක් හැටියට ඔබටත් තියෙනවා යුතුයකමක් කතා කරලා අපි මේක වෙන්නේ නැහැනේ කෝ දුස්සත්භාවය අහන්න පුළුවන්. ඒ ආදී වශයෙන් ඔබ අපේ ආයතනයේ කොවිඩ් වලින් තොර ආයතනයක් බවට පත් කරගත්තොත් රටක් වශයෙන් කොවිඩ් වලින් තොර රටක් බවට පත් කරගන්න අපි ඉතාමත් කෙටි කාලෙකින් හැකියාවක් තියෙනවා. ඉතින් ඒකින්ද මේ ස්වර්ණවාහිනියෙන් මහජන සේවයේ පිණිස කියන මේ රෑ තියෙන එකකට අපිත් ඇවිල්ලා නිදි බලාගෙන මේ කතා කරන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි. අපි ආදරේ අපේ ජනතාවට ශ්‍රී ලාංකිකයක් කියන්නේ අභිමානවත් ශ්‍රී ලාංකීය ජනතාවක් කවදාක්වත් කිසි දෙයකින් පෙරදිච්ච නැති ජනතාවක් මේ ශ්‍රී ලාංකීය ජනතාව අපිට මොනතරම් දේවල් ආවද යුද්ධයක් තිබ්බ 30 වසරකට ආසන්න කාලයක යුද්ධයක් තිබ්බ ලෝකේ ප්‍රබල රටවල් කවදාක්වත් මේවා දිනන්න බැරි යුද්ධයක අපි පැටලිලා ඉන්නේ කියලා අපිට ආව කොහෙවත් නැති මේ මුහුද ගොඩ කරවුවා සුනාමියක් ආවා ඒක ආවා කියලා අපි වැටුන්නේ නැහැ එතනිමුන් නැගිට්ටා කොවිඩ් එකක් ආවා ඊට පස්සේ අපිට ආවා අන්තවාදී ප්‍රහාරයක් ආවා ත්‍රස්තවාදී ප්‍රහාරයක් ආවා ඒකෙමුත් අපි ගොඩ ආවා කෙටි කාලෙකින් ඒ ආදී වශයෙන් බැලුවම අපි කවදාකවත් පෙරදිච්ච නැති જાතියක් ලෝක සිටීමේ අපි කීපාරක් කියද කිව්වා අපි ප්‍රබල ස්ථානයකට මේ අවස්ථාවේදී එනවමයි කියලා මේවා ගැන හිතලා ඔබ ඉපදිච්ච රට මේක මේ අපේ රට අපේ මාතෘභූමිය අපි මාතෘභූමිය කොවිඩ් තොරෙන් හැකි ඉක්මනින් මේක පරාජය කළා අපි ලෝක සිටීමේ වැදගත් කොවිඩ් පරාජය කරපු රටක් හැටියට දකින්න නැති පසුගිය කාලෙත් එහෙම දෙයක් කිව්වා අවාසනාවන්ත සිදුවීමක් වුණා වෙන්නෙත් එහෙම තමයි අර කියනවා වගේ ප්‍රශ්නයක් නැහැ අපි අනිවාර්යයෙන්ම ජයග්‍රාහී රටක් හැටියට නගින්න ඉන්න ශ්‍රී ලංකාවාසී ජනතාව එකට එකතු වෙලා පාට පක්ෂ ජාති ආගම් කුල ભેද ඔක්කොම අමතක කරන්න අරයාගේ මෙයාගේ වැරදි දිනවා නම් කියන්නේ ඒක විවේචනය කිරීම තාමත් වැදගත් වෙනවා නමුත් අනවශ්‍ය දේවල් වලට පැටලෙන්නේ නැතුව හැකි පමණින් උදව් කරලා රටක් වශයෙන් අපිට නැගිටින්න
උදව් කරන්න ඔබගේ යුතුයකම ඉෂ්ට කරන්න ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවේ ඉන්න උත්සාහ කරගන්න අපි රටක් වශයෙන් අපි ජයග්‍රහණය කරනවාමයි. හොඳයි මම හිතන්නේ යුද හමුදාපතිතුමා සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාව අපේ රට අපේ ජාතිය කියලා කියන්නේ අපි පෙරදුණු රටක් නෙමෙයි ඉතිහාසයේ අපි පෙරදුණු ජාතියක් නෙමෙයි ඒ නිසා මේ වෙලාවෙත් අපිට පුළුවන්කම තිබෙනවා හැකියාව තිබෙනවා මේ COVID-19 වසංගතය මේ අභියෝගය හමුවේ පරදින්නේ නැතුව ජයග්‍රහණය කරන්න ඒ සඳහා ඒ වෙනුවෙන් රටේ හැම පුරවැසියෙකු සතු වගකීම යුතුයකම මැනවින් හඳුනාගෙන ඒ වගකීම යුතුයකම ඒ විදිහටම ඉටු කරන්න කියන කාරණාව තමයි අද දවසේදී යුද හමුදාපතිතුමා වගේම වෛද්‍යතුමාත් ඔබට කරුණු පැහැදිලි කළේ. ඉතින් අද දවසේදී අපි අපේ මහජන සේවය පිණිස වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. අද දවසේදී අපි අපේ වැඩසටහනේ මාතෘකාව ලෙසින් තෝරාගත්තේ COVID-19 හමුවේ මහජනතාවගේ වගකීම. ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අද දවසේදී අපත් සමග එකතු වුණා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා. එතුමාට අපි ආයුබෝවන් බොහොම ස්තුතියි කියලා කියනවා අද දවසේදී අපත් සමග වැඩසටහනට සම්බන්ධ වුණාට. ඒ වගේම තමයි වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතාත් අද දවසේදී අපත් සමග එකතු වුණා. ආයුබෝවන් බොහොම ස්තුතියි ඔබතුමාටත් අද දවසේදී අපත් සමග එකතු වුණාට. ඉතින් තවත් දවසක මහජන සේවය පිණිස වැඩසටහනින් මේ වගේ කාලීන මාතෘකාවකින් ඔබව දැනුවත් කිරීමට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නටයි මේ සූදානම. ඉතින් ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුබ රාත්‍රියක්.